එළියට බැහැලා යනවා අර දිශාව මේ දිශාව කියලා බලලා යනවා නේද කට්ටිය? මම දැකලා තියෙනවා ගෙවල් හදන කට්ටිය මාලිමාවක් කියලා මාලිමාවෙන් උතුර බලලා තමයි ගෙදර නියම උතුර හොයලා අත්තිවාරම දාන්නේ. එතකොට යාලේ දාන අත්තිවාරම හරිද දිශාව? ඔයාලට පේන ඇති ෂෝට් වෙන විදිය නේද? ගින්දර හිටිනවා පේනවා නේද? ඔව් සර්. ඔව් සර්. මේ කරන්ට් එක ෂෝට්. ඔයාලට පෙන්නන්න ඕනේ තමයි උරලා දාන්නකො. වටේ තීන්ස් එකක් තියෙනවා. ඔයාලට පේනවද මේ? දිරිත නාන. අයිබෝන් දුර පුතාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි 8 වසර චුම්බක පාඩමේ අන්තිම කොටස තමයි ඉගෙන ගන්න ලෑස්ති. සතියේ ප්‍රැක්ටිකල් ගොඩක් කරා. අපිට අන්තිමට භූ චුම්බකත්වය කියන කොටස තමයි ඉතුරු වෙලා තියෙන්නේ. භූ චුම්බකත්වය කියන එක අපි ටිකක් ඉගෙන ගත්තා. අද ආයෙත් භූ චුම්බකත්වය කියන තැන ඉඳන් මම පාඩම පටන් ගන්නවා. ඒකට භූ චුම්බකත්වය ඊට පස්සේ తాවකාලික චුම්බක, ස්ථිර චුම්බක, ඊට පස්සේ අපි කොහොමද ස්ථිර චුම්බක හදන්නේ, ඊළඟට ස්ථිර චුම්බකයක් හැදුවට පස්සේ අපි කොහොමද ස්ථිර චුම්බකයක් ගබඩා කරලා තියාගන්නේ, එයාගේ චුම්බක බලය නැති වෙන්න කොහොමද මේ දීර්ඝ කාලයක් ස්ථිර චුම්බකයක් ගබඩා කරලා තියාගන්නේ, ඊළඟට විද්‍යුත් චුම්බකයක් අපි හදාගන්නේ කොහොමද, විද්‍යුත් චුම්බක භාවිත කරන්නේ මොන වගේ අවස්ථාවලද, ඊළඟට විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාව අපි වැඩි කරගන්න ඕන නම් අපි ඒක කොහොමද කරන්නේ, ඒ වගේ කරුණු ගොඩාක් අද පාඩමේ තියෙනවා. අද අපිට පුළුවන් වෙයි සාමාන්‍යයෙන් පැයක් වගේ අතර තේ ටික ඉවර කරගන්න. ප්‍රැක්ටිකල් ටිකකුත් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් ටික මම ඔයාලට කරලා පෙන්නන්නම්. ඊට පස්සේ අපිට තියෙනවා ධාරා විද්‍යුතය කියන ටිකක් මතක තියාගන්න ඕන. සාමාන්‍ය පෙළට අනිවාර්යෙන් අවශ්‍ය වෙන ඊළඟ අලුත් පාඩම පටන් ගන්න තියෙනවා. දැන් අද අපි කරන මාතෘකාව තමයි භූ චුම්බකත්වය. භූ චුම්බකත්වය. දැන් අපි හොඳටම දන්න දෙයක් තමයි අපි චුම්බකයක් නිදහසේ එල්ලුවොත් දැන් මේ වගේ චුම්බකයක් නිදහසේ එල්ලුවොත් එයා අනිවාර්යෙන් යාගේ උත්තර ධ්‍රවය හැරෙනවා පොළවේ උතුරු පැත්තට, දක්ෂිණ ධ්‍රවය හැරෙනවා පොළවේ දකුණු පැත්තට. නේද? අපි ඒක අnder පෙන්නොත් මේ විදිහටනේ. මේ තියෙන්නේ අපේ පෘථිවිය නම් මේ තියෙන්නේ මේ මං ඇඳේ මේ පෘථිවිය බෝලයක් වගේ නැති වුණාට මේ පෘථිවිය ඇඳේ. මේක තමයි පෘථිවිය උතුර. මේ උතුරු දිශාව. හරි මේ උතුරු දිශාව මිසක් උතුරු ධ්‍රවය කියලා කියන්න එපා. හරිද? පොළවේ උතුරු දිශාව. හරි? මේක දකුණු දිශාව. මේක දකුණු දිශාව. එතකොට අපි දැන් චුම්බකයක් එල්ලනවා පොළවේ. පොළවේ නම් අපි නිකම්ම එල්ලන් ඉන්නවා. එල්ලන් ඉන්නකොට ඒ චුම්බකයේ මේ උත්තර ධ්‍රවය ආන්න. ඒ චුම්බකයේ උත්තර ධ්‍රවය. චුම්බකයේ නිසා අපි උත්තර ධ්‍රවය. හරිද? මේක දක්ෂිණ ධ්‍රවය. මොන බලන්නකො. පොළවේ උතුරු දිශාවට චුම්බකයේ උත්තර ධ්‍රවය හැරෙනවා. පොළවේ දකුණු දිශාවට චුම්බකයේ දක්ෂිණ ධ්‍රවය හැරෙනවා. ඒ උතුරට උතුර හැරෙනවා, දකුණට දකුණ හැරෙනවා. හැබැයි අපි දන්නවා මෙහිම දෙයක්. කවදාවත් අපිට මෙහෙම උත්තර ධ්‍රව දෙකක් ලං කරන්න බෑනේ. ඔයාලට පේනද මම මේක ලං කරන්න try කරනවා එහාට මෙහාට යනවා. ලං කරන්න බෑ. ගාවන්න බෑ මේ එහාට මෙහාට යනවා. හැබැයි උතුරේ ධ්‍රවය දකුණේ වෙන් කරලා මම මාරු කරලා තිබ්බොත් මේ ඇලිලා තිබ්බා මේ ඔය ඇලෙනවා. ඒ කියන්නේ ඇත්තටම චුම්බකයක් ආස තවත් චුම්බකයක ප්‍රතිවිරුද්ධ ධ්‍රවයට. ඒ කියන්නේ මේ චුම්බකය අපි දැන් නිකන් මේ පොළවේ එල්ලෙන චුම්බකය මාලිමාව ඇතුලේ තියෙන ඔයගේ චුම්බකයක්නේ. ඔය චුම්බකයේ උතුර පොළවේ උතුරු පැත්තට හැරෙන්නේ මේ පොළවේ උතුරු පැත්තේ චුම්බකයක මොන ද්‍රවයක්ද පිහිටන්න ඕනේ? මේ පැත්තේ දකුණු ධ්‍රවය. දකුණු ද්‍රවයක් පිහිටන්න ඕනේ. එතකොට මේ අපි එල්ලන චුම්බකය අපි නිකන් අතින් එල්ලන් ඉන්න චුම්බකය එහෙම නැත්නම් අපි ළඟ තියෙන මාලිමාවේ දකුණු ද්‍රවය පොළවේ දකුණු පැත්තට හැරෙන්න නම් පොළවේ දකුණු පැත්තේ
තියෙන්න ඕනේ චුම්බකයක මොන වගේ ද්‍රවයක්ද? උතුරු ද්‍රවයක්. ද්‍රවයක්. උතුරු ද්‍රවයක්. ඕනේ. උතුරු ද්‍රවයක්. උතුරු ද්‍රවයක්. ඒ නිසා තමයි දකුණු පැත්තට උතුරු පැත්තට හැරෙන. ඒ කියන්නේ අපේ පොළවේ මේ පොළව වැහිලා තිබුණානේ පොළව යට තියෙන චුම්බකයේ උඩ යට මාරු වෙලා තිබිලා තියෙන නේද? උතුරු පැත්තේ තියෙන්නේ එයාගේ දකුණු පැත්ත. දකුණු පැත්තේ තියෙන්නේ එයාගේ උතුරු පැත්ත. හරිද? හැබැයි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. දැන් මම මේ කොට මකනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් අපේ පොළවේ උතුරු තනිකලින් මෙහෙම උඩට තියෙනවා අපේ උතුරු දිශාව. නේද? ඒ කියන්නේ අපේ උතුර කියන එක හොයාගන්නේ කොහොමද දන්නවද? අපේ පෘථිවි අක්ෂය. පෘථිවි අක්ෂයේ උඩ පැත්ත උතුර යට පැත්ත දකුණ. මොකද්ද පෘථිවි අක්ෂය කියන්නේ? අපේ මේ පෘථිවිය මේ පෘථිවි අක්ෂය වටා භ්‍රමණය වෙනවා. නේ? අපේ මේ පෘථිවි අක්ෂය වටා භ්‍රමණය වෙනවා. මේ අතර මෙහෙම භ්‍රමණය වෙනවා. අපේ පෘථිවිය මෙහෙම භ්‍රමණය වෙනවා. වාමවර්ත භ්‍රමණය වෙන්නේ. එතකොට මේ පැත්ත නැගෙනහිර මේ පැත්ත බටහිර එහෙමනේ වෙන්නේ නේ. එතකොට දැන් මෙයා මේ පැත්තට මෙහෙම භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙන අක්ෂයේ උඩ පැත්ත තමයි උතුරු දිශාව, යට පැත්ත තමයි දකුණු දිශාව. හැබැයි අපි මාලිමාවකින් බැලුවොත් මාලිමාවේ කටුව හැරෙන්නේ පොඩ්ඩක් මෙන්න මේ පැත්තට. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පොඩි අවුලක් ඕක. මාලිමාවෙන් පෙන්වන්නේ මෙන්න මේ වගේ පැත්තක් උතුර කියලා. මාලිමාවෙන් පෙන්වන්නේ මෙන්න මේ පැත්තක් උතුර කියලා. එතකොට ඇත්තම උතුර නෙමෙයිනේ. මාලිමාවෙන් පෙන්වන උතුර තියෙන්නේ මේ සත්‍ය උතුර මේ. මේ ඇත්ත උතුර මේ කෙලි. එතකොට මෙහෙම આવුත් එහෙම මේ උතුර නැගෙනහිර දකුණ නේද? මේ පැත්ත නිරිත මේ පැත්ත වායමනි මේ පැත්ත ඊසාන මේ පැත්ත ගිනිකොන කොහොමද තියෙන්නේ? දිශාටි කොහොමද තියෙන්නේ පුතුරි? උතුර ඊසාන නැගෙනහිර ගිනිකොන දකුණ නිරිත බටහිර මේක වයඹ මේක උතුර. එතකොට මේ චුම්බක උතුර කියන එක මෙන්න මේකට අපි කියන්නේ මාලිමාවෙන් පෙන්වන උතුරට අපි කියන්නේ චුම්බක උතුර. මේ චුම්බක උතුර තියෙන්නේ මේ ඇත්ත උතුරට චුට්ටක් වයඹ පැත්තට හැරිලා. ඇත්ත උතුර මෙහෙම තියෙනවා නම් චුම්බක උතුර චුට්ටක් වයඹ පැත්තට. ඒ කියන්නේ ඇත්ත උතුරෙන් ඔයාලගේ වම් අත පැත්තට පොඩ්ඩක් වැඩිපුර පෙන්නනවා මාලිමාව. මාලිමාව අතර ගත්තොත් එහෙම. මෙහෙම මාලිමාව අතර ගත්තොත් මාලිමාව අතට අරගෙන බැලුවොත් එහෙම හරිද? ඇත්ත උතුර කියලා පෙන්නන්නේ චුට්ටක් වම් පැත්තට වෙන්නේ. මේ චුට්ටක් මෙහෙම වම් පැත්තට වෙන්න පේන. දැන් මාලිමාව මෙහෙම කියන්නේ මේ මගේ වම් අතනේ. මෙහෙම චුට්ටක් වම් පැත්තට. එහෙනම් නියම උතුර හොයාගන්න අපි චුට්ටක් දකුණු පැත්තට බර වෙන්න බලන්න ඕනේ. අන්න එතකොට තමයි නියම උතුර හම්බ වෙන්නේ. දැන් ඔය ගෙවල් හදනවා නේද? ගෙවල් හදනවා ඊළඟට ඔය නැකතට අර එළියට බැහැලා යනවා අර දිශාව මේ දිශාව කියලා බලලා යනවා නේද කට්ටිය? මම දැකලා තියෙනවා ගෙවල් හදන කට්ටිය මාලිමාවක් කියන මාලිමාවෙන් උතුර බලලා තමයි ගෙදර නියම උතුර හොයලා අත්තිවාරම දාන්නේ. එතකොට යාලේ දාන අත්තිවාරම හරිද දිශාව? වැරදි. වැරදි සර්. එයාලා දාන්නේ චුම්බක උතුර බලලා සත්‍ය උතුර වෙන පැත්තක. ඉතින් එහෙම තමයි ඒ වගේ විශ්වාස තියෙනවනේ නේද? තම එක එක විශ්වාස තියෙනවා මිනිස්සුන්ගේ. අපි ගමනක් යනකොට මොකක් හරි හිස් පෙට්ටියක් හරි කලයක් හරි අරන් ඉස්සරහට ආවොත් හොඳ නෑ කියනවා. නේද? පූනි චුච්චුක් ගෑවොත් හොඳ නෑ කියනවා. ඔය වගේ එක මත තියෙන ඒවා ඇත්ත නැත්ත මම හොයලත් නෑ. මම ඒව හොයන්න යන්නෙත් නෑ. නේද? ඉතින් දැන් මේ විදිහට ඔය දිශා එක්ක මොනවා හරි සම්බන්ධයක් මිනිස්සු බලනවා නම් මේ මිනිස්සු කරන හැමදේම වැරදියයි. මාලිමාවක් අතේ තියන් තමයි මේ ඔක්කොම කරන්නේ. නේද?
එතකොට මාලිමාවෙන් පෙන්වන්නේ ඇත්ත උතුර නෙමෙයි. මාලිමාව කියන උපකරණයේ නියම දිශාව නිවැරදි දිශාව පෙන්වන්නේ නැහැ. එයා පෙන්වන්නේ වැරදි දිශාවක්. අපි ඒක නිවැරදි කරගෙන බලන්න ඉගෙන ගන්න ඕනේ. ඔන්න හොඳට ඒක මතක තියාගන්න. එතකොට පුතාලා මේ අපි භූචුම්බකත්වය කියන එක ඉගෙන ගත්තා. දැන් බලමු භූචුම්බකත්වය ඇති වෙන්නේ කොහොමද කියලා. මේ ඇත්තට දැන් මේ පෘථුවිය වටා චුම්බක බලයක් ඇති වුණේ කොහොමද කියලා දැනගන්න එපයි. කොහොමද චුම්බක බලයක් ඇති වුණේ? ඒ දවස්වල හිටපු මහා පරාක්‍රම බහු රජුව පොළව හාරලා මහ දෙරන්ත කාන්දම් කැල්ලක් වල දාලා එහෙමද? නෑ. එහෙනම් කොහොමද උනේ? එහෙනම් අභ්‍යන්තරයේ තියෙන ලාවා යකඩ එකිනෙකට ඇතිල් වීමෙන් අභ්‍යන්තරයේ තියෙන ලාව එකිනෙකට ඇතිල්ලා නෙමෙයි. දැන් මේ අපි හතේ ඉගෙන ගත්තා පෘථිවි අභ්‍යන්තරය ගැන. මේ පෘථිවි අභ්‍යන්තරයේ තියෙන සම්පූර්ණයෙන්ම මේ ද්‍රව යකඩ හා නිකල් වලින් හැදුණු මේ ලාව ගුලියක් තියෙනවා. මේක සාමාන්‍ය තේජස් සංකත 6000ක විතර වගේ උෂ්ණත්වයක් පවතින ලෝදිය. ඉතින් අපේ පෘථිවිය මේ වටේට එහෙම කැරගෙනකොට දැන් ඔයාලා නිකමට බලන්නකෝ වීදුරුවක්. ඔයාලා තේමන කෝප්පේ ගන්නකො. තේමන කෝප්පෙට වතුර එකක් අරන් මේසෙට තියලා නිකන් කෝප්පෙම නිකන් කෝප්පේ කරකවන්න අපි. කෝප්පේ නිකන් අතින් කරකව ඉන්නකො. ටික වෙලාවක් යද්දී අර ඇතුලේ තියෙන වතුර එකක් මෙහෙම කරකැවෙනවා. කෝප්පේ කරකැවෙද්දී ඇතුලේ තියෙන වතුර එකක් කරකැවෙන ඉබේට. ඉතින් දැන් මේ පෘථිවිය කියන එක මේ විනාඩියක් දෙකක් කරගෙන එකක් නෙවෙයිනේ. අවුරුදු බිලියන 5ක් තිස්සේ මෙයා කරගෙනවා. ඉතින් මෙයා පෘථිවිය කරගෙද්දී මේක ඇතුලේ තියෙන ද්‍රව මේ ලාවා කැරගෙන එක අහන්න දෙයක් නැහැ. එයාලා ඇතුලේ කැරගෙනවා. එයාලා එහෙම කරකැවෙනකොට මේ පොළව ඇතුලේ හැදෙනවා විද්‍යුත් සහ චුම්බක කියන ක්ෂේත්‍ර. ප්‍රබල විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ විද්‍යුත් ක්ෂේත්‍රය නිසා මොකද වෙන්නේ? මේක ඇතුලේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒක තමයි අපිට ඒ භූචුම්බකත්වය කියලා පේන්නේ. අපිට දැනෙන්න තියෙන්නේ ඒක. හරිද? භූචුම්බකත්වය කියලා අපිට දැනෙන්නේ ඒක. එතකොට නිකන් ඒක අපිට දැනෙන්නේ පොළවේ හරි මැද මෙන්න මේ වගේ පොඩ්ඩක් වයඹ පැත්තට බර වෙන්න දණ්ඩ චුම්බකයක් වල දාලා තියෙනවා වගේ. ඒ දණ්ඩ චුම්බකයේ මේ පැත්තේ තියෙන මොන ද්‍රවයද? උත්තර ද්‍රවය, දකුණු ද්‍රවය, දක්ෂිණ ද්‍රවය. උතුරද? දක්ෂිණ ද්‍රවය. දක්ෂිණ ද්‍රවය මේ පැත්තේ තියෙන දක්ෂිණ ද්‍රවය. යට තියෙන්නේ උත්තර ද්‍රවය. අපි ওই ටික ලියාගත්තා නේද? භූචුම්බකත්වය ගැන අපි ලියාගත්තද ගිය සතියේ? ඔව් සර්. ඔව් සර්. ලියාගත්තා නේද? ලියාගන්න ඕන අය ඉන්නවද ඒක? ඔව් සර්. හරි මම දාන්න. ඔව් සර්. එතකොට මෙන්න මේ නිසා පෘථිවිය වටා චුම්බක ක්ෂේත්‍රයක් මෙහෙම හැදිලා තියෙනවා. පෘථිවිය වටා මේ චුම්බක ක්ෂේත්‍රයක් මේ ආකාරයට වර්ණවිලා තියෙනවා. ඕන්න. එතකොට හරි මට කියන්න පෘථිවිය වටා මේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙම තියෙනවානේ. මට කියන්නකො මේ චුම්බක ක්ෂේත්‍රයට ඊතල දාන්න කිව්වොත් චුම්බක ක්ෂේත්‍රයේ ගමන් කරන දිශාවට ඊතල දාන්න කිව්වොත් කොයි පැත්තෙන්ද ඊතල පිට වෙන්නේ කොයි පැත්තෙන්ද ඇතුල් වෙන්නේ? උතුරෙන් පිට වෙලා දකුණෙන් ඇතුල් වෙනවා. දකුණෙන් පිට වෙනවා. උතුර තියෙන්නේ දැන් පිට වෙලා දකුණෙන් ඇතුල් වෙනවා. ඒක උතුරුන් පිට වෙලා දකුණෙන් ඇතුල් වෙන්නේ. ඔව් එතකොට මේ උතුරෙන් කියන්නේ පොළවේ උතුරෙන්ද නැත්නම් භූචුම්බකයේ උතුරෙන්ද? භූචුම්බකය. එහෙනම් මේ යටින් එන්න ඕනේ. මෙහෙම එළියට එන්නේ. භූචුම්බකයේ උතුරෙන් තමයි මේවා පිට වෙන්නේ. මේ රවුමෙන් ඇවිල්ලා ඔහොම ඔන්න වැඩි. හරිනේ? right. එහෙනම් ඒක එතනින් ඉවරයි. ඊළඟ බලමු අපි ස්ථිර හා తాවකාලික චුම්බක කියන්නේ මොනවද කියලා. ස්ථිර චුම්බක හා తాවකාලික චුම්බක. right. දැන් මොන බලන්න උදාර මේ තියෙන්නේ මන් ළඟ තියෙන්නේ මේක ස්ථිර චුම්බකයක්. මෙන්න මේක මෘදු යකඩ දණ්ඩක්. මෘදු යකඩ කියලා කියන්නේ චුම්බක බලය රඳා පවතින්නේ නැහැ. පිරිසිදු යකඩ වලින් හදලා තියෙන්නේ. පිරිසිදු යකඩ වල ලක්ෂණයක් තමයි චුම්බක බලය
රැඳිලා තියෙන්නේ නැහැ. හරිද? මෘදු යකඩ කියලා කියන්නේ ඒකයි. මෙන්න චුම්බකය. දැන් මේ චුම්බකයේ චුම්බක බලය රැඳිලා තියෙනවා. දැන් මේක අරන් මම අවුරුදු 3ක් විතර වෙනවනේ. තාම තියෙනවා මේ ඇල්ලුවා මේ. ඇලුණා. ආන්න. චුම්බක බලය රැඳිලා තියෙනවා දැන් මෙයාගේ. මෙන්න මේ විදිහට දීර්ඝ කාලයක් චුම්බක බලය රැඳිලා තියෙනවා නම් අපි ඒ වගේ චුම්බක වලට කියනවා ස්ථිර චුම්බක. දීර්ඝ කාලයක් චුම්බක බලය රැඳිලා පවතින චුම්බක වලට කියන්නේ ස්ථිර චුම්බක. දැන් මම මෙන්න මේක මේ බාන මේක తాවකාලික චුම්බකයක්. මම දැන් මෙයා අල්ලන මේ අහු වෙන්නේ නැහැ බාන්නේ. ඇලෙන්නේ නැහැ. මේ ඇලෙන්නේ නැහැ. මේ ඇලෙන්නේ නැහැ. කො ඇලෙන්නේ නැහැ. මෙයා ඇලෙන්නේ නැහැ මේ. ඇයි ඒ? චුම්බක බලයක් නැහැ. ඒ වුණාට මෙයාම චුම්බකයක් කරනවා. ඔන්න බලන්නකෝ. මම මෙයාට කරන්ට් එක දෙනවා. මෙයාට කරන්ට් එක දුන්නාට පස්සේ මෙයා චුම්බකයක් බවට පත් වෙනවා. දැන් මම මෙයාට කරන්ට් එක දීලා තියෙන්නේ. ඔයගේ අතට ඔය වයර් එකෙන් කරන්ට් එක වදින්නේ නැද්ද? නෑ වදින්නේ නෑ. මෙන්න බලන්න දැන් ඇවිල්ලා තියෙන දැක්කද මේ? ඔන්න දැන් කරන්ට් එක දීලා තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ. පේනව නේද? මේ මම කරන්ට් එක අයින් කරනවා. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. දැක්කද කරන්ට් එක අයින් කරපු ගාම චුම්බක බලය නැති වෙලා ගියා. ඒවට කියන්නේ తాවකාලික චුම්බක. විදුලි බලය තියෙන තුරු විතරයි මේ චුම්බක බලය පවතින්නේ. ඕවට විද්‍යුත් චුම්බක කියලාත් අපි කියනවා. එහෙනම් දීර්ඝ කාලයක් චුම්බක බලය පවතිනවා නම් ස්ථිර චුම්බකයක්. විදුලිය ගමන් කරන තුරු විතරක් චුම්බක බලය පවතිනවා නම් අපි ඒකට తాවකාලික එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක කියලා අපි ඒවා හඳුන්වනවා. හරිද? එහෙනම් අපි ඒක ඉක්මනට ලියාගමු. මාතෘකාව තමයි తాවකාලික සහ විද්‍යුත් චුම්බක. දැන් මතකද ඉස්සෙල්ලා මුලින්ම පන්තිය පටන් ගන්නකොටම චුම්බක ස්ථිර චුම්බක තියනවා කියලා කිව්වා. අර වාණේ චුම්බක, පෙරයිට් චුම්බක. අන්න ඒ වගේ මේ ස්ථිර චුම්බක හදන්න ගන්න ද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි වාණේ. මම ඔයාලට පෙන්නන්නම් වාණේ චුම්බකයක්. දැන් මේ චුම්බකය වාණේ. ඔයාලට මේ ඉස්සරහින් බැලුවොත් එහෙම දිලිසෙනවා මේ. දිලිසිලා පේනවා මේක මේ වාණේ චුම්බකයක්. ටට්ටු තාන නිකන් අර ගන්ටායට ගහනවා වගේ සැහෙනවා මේ. මේවා වාණේ චුම්බක. එතකොට මෙන්න මේ වගේ කළු පාට ඒවා තමයි ගොඩක් දැකලා ඇත්තේ. මේවා පෙරයිට්. මේවට කියන්නේ පෙරයිට් චුම්බක. එතකොට චුම්බක හදන්න ගන්න ද්‍රව්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි මේ වගේ වාණේ වලින් හදනවා චුම්බක. මේවට කියනවා වාණේ චුම්බක. මේවට කියනවා ෆෙරයිට් චුම්බක. මේ ගොඩක් වෙලාවට මේ වගේ මේ හැඩ නමල හදන හැඩ තියෙනවානේ මේ වගේ මේකට කියන්නේ කූරප චුම්බකයක්. ඔයාලට කරන්ට් එක ගියා නේද? ආවයි. මේවට කියන්නේ කූරප චුම්බක. මේ වගේ මේ හැඩ නමන ඒවා. තව තියෙනකම් බෝල වගේ අර වල කඩවල තියෙන එක જાතියේ හැඩ චුම්බක. ඒවා හදන්න ගොඩක් වෙලාවට ගන්නේ වාණේ. මේ වගේ හතරස් වගේ චුම්බක ඊළඟට අර තියෙනවා ස්පීකර් වල ලොකු දැවැන්ත චුම්බක තියෙනවා. ඒවා හදන්න ගන්නේ ෆෙරයිට්. ඒකට හේතුවක් තියෙනවා. මේ ෆෙරයිට් කියන චුම්බක වර්ගය තමයි ප්‍රබල චුම්බක. ෆෙරයිට් චුම්බක හරි ප්‍රබලයි. ෆෙරයිට් කියන චුම්බක වර්ගය ගොඩක් ප්‍රබලයි. අති ප්‍රබල චුම්බක හදන්න ගන්න පුළුවන් ෆෙරයිට්. මේ ෆෙරයිට් කියන එක ඇත්තටම හදන්නේ මේ යකඩ කුඩු සහ පිඟම් ඇටි වගේ ද්‍රව්‍ය කීපයක් මිශ්‍ර කරලා හදාගන්න වර්ගයක්. ෆෙරයිට්. ඊට වාණේ චුම්බක ප්‍රබල නෑ, ඉච්ඡර ප්‍රබල නෑ. හැබැයි ශක්තිමත් බලෙන් ඉහළයි. දැන් ෆෙරයිට් චුම්බකයක් බිම වැටුනොත් කුඩු වෙලා යනවා. කෑලි වලට කැඩිලා යනවා. වාණේ චුම්බකයක් එහෙම බිම වැටුනවා කියලා එහෙම කැඩෙන්නේ නෑ. සමහර දැන් මේ බිම ඇතුළට පොළවේ ගියොත් කෑලි කැඩිලා යනවා. එහෙම නෙමෙයි. මේ සාමාන්‍ය හදිස්සියට බිම වැටුනවා කියලා කැඩෙන්නේ නෑ. හැබැයි මේ ෆෙරයිට් චුම්බකයක් වැටුනොත් එහෙම එහි වෙලාවෙම කෑලි වලට කැඩිලා යනවා. හරිද? එතකොට දැන් අපි බලමු මේ ස්ථිර චුම්බකයක් හදාගන්න ක්‍රමය මොකක්ද කියලා. ස්ථිර චුම්බක හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. ස්ථිර චුම්බක හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා.
එකක් තමයි ස්පර්ශ ක්‍රමය. එකක් තමයි ස්පර්ශ ක්‍රමය. දෙවෙනි එක විද්‍යුත් ක්‍රමය. පළවෙනි එක ස්පර්ශ ක්‍රමය, දෙවෙනි එක විද්‍යුත් ක්‍රමය. දැන් මම කියලා දෙන්නම් වෙන වෙනම ස්පර්ශ ක්‍රමය සහ විද්‍යුත් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. හරි. මේ තියෙන්නේ යකඩ ඇණයක්. හරිද? මේ තියෙන්නේ යකඩ ඇණයක්. ඔන්න ඔයාලට හොඳට පේනවා මේ යකඩ ඇණයක් තියෙන්නේ. මේ මගේ අතේ මම මේ විතර මගේ අතේ අල්පිනිති කීපයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ තියෙන අල්පිනිති කීපයක් මෙතන මගේ අතේ. දැන් මම මේ අල්පිනිති කීපෙ මෙහෙම තියාගෙන මම මේ යකඩ ඇණේ මෙයයි ගාවනවා. බලන්න ඇලෙනවද? මේ අල්පිනිති යකඩ ඇණේ ඇලෙනවද කියන්නේ? නැහැස. ඔව් ඒ කියන්නේ මේ යකඩ ඇණේ චුම්බකයක්ද එතකොට? නෑස. මේක චුම්බකයක් නෙමෙයි. මම දැන් මෙන්න මේ වගේ ස්ථිර චුම්බකයක් ගන්නවා. හරි? මේ වගේ ස්ථිර චුම්බකයක් අරගෙන මොන බලන්න. මේ වගේ ස්ථිර චුම්බකයක් අරගෙන මම මේ යකඩ ඇණේ මෙහෙම අතුල්ලනවා. අතුල්ලනකොට මේක දාලා මෙහෙම අතුල්ලා යන්නේ නැහැ. හරිද? එහෙම අතුල්ලන්නේ නැහැ. අතුල්ලන්නේ මෙහෙම එක පැත්තට. මෙහෙම එක පැත්තට අතුල්ලනවා. එපේ එක පැත්තකට අතුල්ලනවා. මෙහෙම තියලා තියලානේ එක පැත්තකට අතුල්ලා යනවා. එක පැත්තකට අතුල්ලනවා. දැන් මම ටිකක් ඇතිල්ලුවා ඕක. දැන් අපි බලමු අල්පිනිති කීපයක් කියලා මේකට මොකක් වෙයිද කියලා. හරිද? බලමු. මොකද උනේ? ඒක මට ඇතිළුණා මදි. ඇල්පිනිට යකඩ ඇණයට ආකර්ෂණය වුණා. ඔව් මේ බලන්න මේ ඇතිළුණාම දාඩියක් අපි අතුල්ලමු. අපි දා චුට්ටක් මේක අතුල්ලමු. එතකොට හරියන්. මේක අපි දාඩියක් අතුල්ලමු මෙන්න. දාඩියක් අතුල්ලමු. right. දැන් ඔන්න මේ තියෙනවා මේ ඇණිය. මම මෙයාට මේ අල්පෙන් ටිකක් අල්ලනවා නේ. මොකද දෙන්නේ බලන්න. ඔයාලට පේනවද මෙයා දෙනවා? ඔව් සර්. පේනව නේද? ඔව් සර්. හරි. මොකද උනේ එතකොට මෙයාට? ආකර්ෂණය ඇල්පෙනෙත් යකඩ ඇණයට ආකර්ෂණය වුණා. ඔව් ඒ කියන්නේ යකඩ ඇණේ මොකක් වෙලාද මේ? චුම්බකයක් වෙලා. මොන චුම්බකයක්ද මේක දැන්? ස්ථිර චුම්බකය. ස්ථිර චුම්බකයක් බවට දැන් මෙයා පත් වුණා. දැක්ක නේද? මෙයා දැන් ස්ථිර චුම්බකයක් බවට පත් වුණා. අන්න. එතකොට අපිට පුළුවන් මේ විදිහට මේ ඒ ස්පර්ශ ක්‍රමයෙන් අපිට පුළුවන් ඔන්න ඔය විදිහට යකඩ ඇණයක් එහෙම නැත්නම් චුම්බක ද්‍රව්‍යයක් ස්ථිර චුම්බකයක් බවට පත් කර ගැනීමේ හැකියාව ඔන්න අපිට තියෙනවා. හරි? ඔන්න රයිට්. අපි දැන් මෙයා චුම්බකයක් බවට පත් කළා. කලින් මෙයා චුම්බකයක් නෙමෙයි. මම දැන් මෙයාව වයින් කරනවා මෙතන. වයින් කරනවා. ඕක තමයි අපි කියන්නේ ස්පර්ශ ක්‍රමය කියලා. ඔකට ස්පර්ශ ක්‍රමය කියලා කියනවා. හරිද? දැන් ඊළඟ වැඩේ තමයි විද්‍යුත් ක්‍රමය. ඊළඟ එක තමයි විද්‍යුත් ක්‍රමය. එහෙනම් තව යකඩ ඇණයක් මම ගෙනාවා. බලමු මෙයාට අල්පෙන්ටක් තියලා ඇලෙනවද කියලා.
මෙයාගේ මේ අල්පෙන්ට ඇලෙනවද බලන්න. ඇලෙන්නේ නැහැ නේද මේ? නැහැ සර්. මේ අල්පෙන්ට වගේ මගේ අතේ තියෙනවා ඇලෙන්නේ නැහැ මෙයා. නැහැ සර්. බලන්න මේ සමහර යකඩ යන තියෙනවා යාලා මේ සමහර යකඩ යන වර්ග තියෙනවා මේ එයාලට කාන්දම් බල දෙන්න අමාරුයි. බලමු මේක අපි මේ කොහොමද මේක දැන් ඇලෙන්නේ නැහැ. දැන් මේක විද්‍යුත් ක්‍රමයේදී මෙන්න මෙහෙම දෙයක් කරන්නේ හරිද? විද්‍යුත් ක්‍රමයේදී ස්පර්ශ ක්‍රමයෙන් නම් කාන්දම අතුල්ලනවානේ. විද්‍යුත් ක්‍රමයේදී කරන්නේ මේ අපි ගන්නවා පොඩි ප්ලාස්ටික් බටයක්. ඒ කියන්නේ මේ පෑනක බටයක් වගේ එකක් වුණත් හොඳයි. ඉවරෙච්ච මාකර් පෑනක බටයක් වුණත් හොඳයි. බටයක් ගන්නවා මේ. ඔය බටයක් අරගෙන ඔය බටේ වටේ හරිද? ඔය බටේ වටා අපි කොයිල් කම්බි කියලා කම්බි වර්ගයක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා මේක හදලා තිබුණේ මේ වල කියන්නේ කොයිල් කම්බි. මේක හදලා මේ සම්බ කම්බි වර්ගයක්. හැබැයි කොයිල් කම්බි අර ඉස්සෙල්ලා පුතෙක් ඇහුවා කරන්ට් එක වදින්නේ නැද්ද සර් කියලා. කරන්ට් එක වදින්නේ නැහැ අයියේ. මේ කම්බියේ වටේ තියෙනවා ආරක්ෂිත ආලේපනයක්. මේක දිගේ ආරක්ෂිත ආලේපනයක් තියෙනවා. ඒ නිසා කරන්ට් එක පිටට කාන්දු වීමක් වෙන්නේ නැහැ. කරන්ට් එක වදින්නේ නැහැ නිසා. මේක ඇල්ලුවට කරන්ට් එක වදින්නේ නැහැ. කොහොමත් අපි දෙන්නේ මේන් කරන්ට් එක නෙමෙයිනේ කරන්ට් එක අඩු කරලා බැටරි එකකිනේ කරන්ට් එක දෙන්නේ පවර් පැක් එකකින්නේ. නිසා කරන්ට් එක කොහොමත් වදින්නේ නැහැ. කරන්ට් එක වදින තත්ත්වයට ආවත් කරන්ට් එක වදින්නේ නැහැ. මේක වටේ ආරක්ෂිත ආලේපනයක් තියෙන නිසා. එතකොට මේ කම්බි පොටවල් දෙක තුනක් එකොඩ ගියා කියලා ෂෝට් වෙන්නේ නැහැ. ඒක එයාගේ වෙනස. කොයිල් කම්බි කියන්නේ ආන් කම්බි වර්ගයක්. අපි දැන් කරන්නේ ඒ වගේ කොයිල් කම්බි ටිකක් අරගෙන මෙන්න මේ බටේ වටා ඒ කොයිල් කම්බි වලින් ඔතනවා සාමාන්‍යයෙන් පොටවල් ඔයාලට පුළුවන් තරම. පොටවල් 100ක් නම් 100යි 200ක් නම් 200යි. හරිද? එහෙම ඔතන්න පුළුවන්. ඔයාලා කැමති ගානක් පොටවල් ඔතන්න පුළුවන්. එහෙම හදපු එකක් තමයි මේක. මේ තියෙන්නේ එහෙම හදපු එකක්. මම මේකේ පොටවල් 6000කට කිට්ටෙන් ඔතලා තියෙනවා පොටවල්. ඔයාලට පේනවා තියෙන්නේ මැද සිදුරක් තියෙන්නේ මේ. පේනවනේ? මැද සිදුරක් තියෙනවා. පේනව නේද? මාවත් පේනවා ටිකේ මගේ ඇහැකෝ. මැද සිදුරක් තියෙන්නේ. මේ වයර් දෙකක් දාලා තියෙන්නේ. ඒ අර කම්බි වලට ගැට ගහපුවා. මේ මෙතනින් මේ ආපු කම්බි තියෙනවා. ඒ ඔයාලට පේනවා මේ තියෙන්නේ කොයිල් කම්බි ටික මම පේන්න මේක මේ මෙතන පොඩ්ඩයි ගියේ පේන්න ඔයාලට කියලා තිබ්බ එතන. දැන් මේක ඇතුලේ කොයිල් කම්බිය වට 6000ක් විතර වගේ ඔතලා තියෙන්නේ. ඒ තරම් ගොඩක් ඔතපු එකක් මේ. මම මෙන්න මේ විදිහේ එකක් මේ. හරිද? දැන් මොකක්ද දන්නවද කරන්න ඕනේ? ඔය විදිහට කොයිල් කම්බි විශාල ප්‍රමාණයක් ඔතලා අපි මෙයාට හයි කරන්න ඕනේ මේ බැටරියක්. මේ බැටරියක් කියන්නේ ටෝච් බැටරියක් මදි. මේකට මෝටර් සයිකල් බැටරියක් අන්න ඒක නියමයි. මෝටර් සයිකල් බැටරියක් අරගෙන එයාගේ ධනාංකයට එක පැත්තක් හයි කරනවා. ඊළඟට ඍණාංකයට හයි කරන්න ඕනේ ස්විච් එකක් එක්ක. ඒ කියන්නේ ඕන වෙලාවට ස්විච් එක ටුක් ගාලා ඔන් කරනවා ආය අනවශ්‍ය වෙලාවට ස්විච් එක ඕෆ් කරනවා. ආන්නේ ස්විච් එක මේ ස්විච් එක විතර ඔන් කරන ඕෆ් කරනවා. ඔන් කරන්න ඕෆ් කරනවා. එහෙම දින ස්විච් එකක් එක තමයි හයි කරන්න පිළිද. දැන් මේ බටයක් තියෙනවා. වටේට ඔතන තියෙනවා කොයිල් කම්බි පොටවල් 3000ක්. ඊට පස්සේ යාට කරන්ට් එක දීලා තියෙනවා. කරන්ට් එක දෙන්න ස්විච් එකකුත් තියෙනවා. දැන් මොකද කරන්නේ ඊළඟට? මෙන්න මේ බටයක් වටේනේ අපි මේක එතුවේ. දැන් අපි මේ බටේ ඇතුළට දානවා. දැන් මට කාන්දම බවට පත් කරන්න ඕනේ මේ යකඩ කූරණ. කාන්දම බවට පත් කරන්න ඕනේ මේ යකඩ කූරණ. එහෙම නැත්තම් කාන්දම බවට පත් කරන්න ඕනේ මට මේ යකඩ ඇනේ නම්. මේ ඇනේ මම මොකද කරන්නේ? මේ ඇනේ මම මේක අතර මෙහෙම දානවා. මේක අතර මම දානවා. දැම්මම අපිට මෙන්න මෙහෙම පේනවා දැන්. යකඩ කූර දැම්මම මෙහෙම ඕන විදිහට යකඩ කූර දැන් මේක අතර දාලා තියෙන්නේ. දැන් ඔන්න බටයක් දැන් යකඩ කුරක් දාලා තියෙනවා. දැන් මොකද කරන්නේ? අපි මෙයාට කරන්ට් එක දෙනවා ටික් ගාලා ස්විච් එක දානවා. ස්විච් එක දාලා බලන් ඉන්නේ නැහැ. දාපු සැනින් ස්විච් එක ඕෆ් කරනවා. ඔන් කරනවා ඕෆ් කරනවා. ඔන් කරනවා ඕෆ් කරනවා. අන්න දැක්කද? ඔන් කරනවා ඕෆ් කරනවා. ඔන් කරනවා ඕෆ් කරනවා. ඒ කියන්නේ මෙයාට එකපාර කරන්ට් එක දෙනවා ආයෙ නැති කරනවා. කරන්ට් එක දෙනවා නැති කරනවා. ටික් 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 ගාලා ඔන් ඕෆ් කර කර ඉන්නවා. කොච්චර වෙලා කරන්න ඕනද මේක?
ඔයාලට පුළුවන් නම් විනාඩි 10ක් කරන්න විනාඩි 10ක් කරන්න. විනාඩි 15ක් පුළුවන් නම් 15යි. පැය භාගයක් පුළුවන් නම් පැය භාගයයි. දවසක් පුළුවන් නම් දවසක් කරත් කමක් නැහැ. හැබැයි ඉස්ත්‍රි චුම්බක හදන තැන්වල එහෙම අතින් ස්විච් එක ඔන් ඔෆ් කරන්නේ නැහැ. ඒක ඉලෙක්ට්‍රොනික පරිපථයකට සෙට් කරලා එයාලා ඒ ඕන කරන මේ චුම්බක කැලේ ටික ඔක්කොම මේක ඇතුලේ තියලා කරන්ට් එක නිතරම ඔන් ඔෆ් වෙන විදිහට හදලා එයාලා යන්න යනවා. සතියක් විතර ගියාට පස්සේ තමයි ඒක බලන්නේ. එතකොට මේ අති ප්‍රබල චුම්බක බවට පත් වෙනවා. අපිට එච්චර දෙයක් කරන්න බෑ. දැන් මොන මම මේක අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේකේ ඉස්සර ඇලුන්නේ නැහැ නේ මේ මොනවද මේවා? මේ අල්පෙන්ට මේක ඇලුන්නේ නැහැ නෙමෙයි. මේ අල්පෙන්ට ඇලෙන්නේ නැහැ නෙමෙයි. ඇලෙන්නේ නැහැ. බලමු අපි මේක ඒ විදිහට චුම්බකයක් බවට පත් වෙයිද කියලා. මේක උනේ නැත්තම් මේ යකඩ කුරේ දානවා. හරිද? මොකද එහෙම උනේ නැත්තම් කියන්නේ සමහර යකඩ යන හදන්න ගන්න වාහනේ සහ යකඩ වර්ගවල තියෙන මිශ්‍රණ අණුව දැන් වෙනස් වෙනවා මේ චුම්බක ගුණ. දැන් කොන්ක්‍රීට් යන කියන ඒවත් චුම්බක ගුණයක් නැහැනේ. ඒ වගේ එහෙම වෙනස් වීම් තියෙනවා. බලමු. කොකටකින් බලමු කරලා. රයිට් මම දැන් මේක දැම්ම මේක ඇතුළට. තව කරු උදව්වට ඉන්නවනේ තමයි හොඳ ඉතින්. පන්තියේ ඉස්කෝලේ මේක කරා නම් මම ඔය ඉන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගෙනල්ලා තියාගෙන මම මේක කරනවා ඉතින් ලස්සනට. දැන් නෑ ඉතින් සංචරණ සීමා. දැන් පේන්නේ ගින්දරක් ගියා. හරි. සර් එක්ස්කියුස් මී. සර් මම ඉස්සලා කරන්ට් එක වදිනද කිව්වේ කළු පාට වයර් එකෙන්. මේකෙන්ද? නෑ. එකකින්වත් ඉන්නේ. right. මම දැන් මෙයාට ඔක්කොම එක අතේ තියාගෙන මම මේ වැඩේ කරනවා කොහමද හරිද? right මම මෙයාට මම මෙහෙම කරන්ට් එක දෙනවා අයින් කරනවා මේ. මම මෙහෙම කරද්දි කරන්ට් එක මෙයාට ලැබෙනවා අයින් වෙනවා මේ. ඔයාලට පේන ඇති ෂෝට් වෙන විදිය නේද? ගින්දර පිටනවා පේනවා නේද? ඔව් සර්. ඔව් සර්. මේ කරන්ට් එක ෂෝට් වෙලා ඉන්නේ අර මම. ඔව් සර්. දෙනවා නැති කරනවා. ඔව් සර්. එක දිගට දීලා තියන් ඉන්නේ නැහැ. සුට්ටක් ඇති දැනට හරි. දැන් අපි බලමු මෙයා ඇත්තටම චුම්බකයක් වෙලාද කියලා. මම දැන් මේ අල්පිත පෙට්ටියට මෙයා ඔබලා ගන්නවා. මොකද උනේ? අල්පෙනිති ටික යකඩ යනේට ඇල්පෙනිති ටික ආකර්ෂණය වුණා. right. දැන් මගේ මුණත් එක්ක හොඳට පේනවා. දැක්කද? මෙයා ඉස්තර චුම්බකයක් වෙලා නේද? ඔව් සර්. ඔව් සර්. වෙලාවයි මෙයා අපි ටික වෙලාවයි මේ අර මේ කරන්ට් එක ඔන් ඔෆ් කර හිටියේ. මේක පැය භාගයක් විතර තිබ්බනම් මේක හොඳ චුම්බකයක් බවට පත් කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. right. එහෙනම් ඔන්න දැන් අපි දන්නවා ඉස්තිර චුම්බක හදන ක්‍රම කීයක් දන්නවද? දෙකක්. දෙකයි. ස්පර්ශක ක්‍රමය විද්‍යුත් ක්‍රමය. අනිත් එකට අපි කියන්නේ හරිද? ඉස්තිර චුම්බක හදන ක්‍රම දෙකක් තියෙන එකක් ස්පර්ශ ක්‍රමය. අනික විද්‍යුත් ක්‍රමය. එතකොට ඉස්තිර චුම්බක හදන්න වානේ එහෙම නැත්නම් ෆෙරයිට් කියන ද්‍රව්‍ය දෙක තමයි යොදාගන්නේ. අති ප්‍රබල චුම්බක කියන්නේ ප්‍රබල චුම්බක හදන්න අපි යොදාගන්නේ ෆෙරයිට් කියන ද්‍රව්‍ය. හරිද? එහෙමනම් අපි මෙහෙම කරමු. ස්ථිර චුම්බක ඊළඟට විද්‍යුත් ක්‍රමය මෙන්න මේ රූපේ මම ආයෙ ලස්සනට අඳිනවා. ඔයාලා මේ රූප කරහම අඳින්න ඕනේ. ඔයාලගේ ටියුට් වල ඉඩ තියලා ඇති. ඒ ඉඩ තියපු තැන මේ රූපේ අඳින්න ඕනේ. විද්‍යුත් ක්‍රමය කියන තැනට තමයි මෙන්න මේ රූපේ අඳින්නේ. හරිද?
ඔයාලා බලන්න ටියුට් එකේ ඇති ස්ථිර චුම්බක කියන මාතෘකාව ඇති. ඊට පස්සේ පළවෙනි එක ඇති විද්‍යුත්තමය කියලා ලියන්න ඉඩ තියලා පොඩි සුදු පාට කොටසක් ඇති ඉඩක් රූපයක් අඳින්න. ඒ රූපේ මෙන්න මේක. දැන් නගන ඉක්මනට මේ රූපේ වෙලාව කිය. 5:53. සර් ලොකු ස්පීකර් වල චුම්බක හදලා තියෙන්නේ ෆෙරයිට් වලින්ද වාණය වලින්ද සර්? රයිට්. වාණි චුම්බක ගන්නෙ නෑ මොනවත් උපකරණ වලට. ගන්නෙම ෆෙරයිට් චුම්බක. ඔය පොඩි මෝටරයක් ඇතුලේ පවා තියෙන්නේ ෆෙරයිට් චුම්බක. අර ලොකු ස්පීකර් වල තියෙනවා චුම්බක අතින් උස්සන්න බෑ. ඔය ලොකු ස්පීකර් හරි බරයිනේ. උස්සන්න බෑ හරි බරයි. ඒ බර තියෙන ස්පීකරේ නෙමෙයි චුම්බකේ. අර ප්‍රබල චුම්බක තියෙන්නේ ලොකු චුම්බක කුට්ටි. ඔක්කොම ෆෙරයිට්. සර් අපි අර මේ ඔය එක එක ඒවා හදාන කරන චූටි මෝටර කියලා ඒවා එන්නේ ඒ වගේ ඇතුලේ චුම්බක තියෙන්නේ ඒව සර් මොනකින් හදලා තියෙන්නේ? ඒක තමයි මම කියව ෆෙරයිට් චුම්බක. හරි. ඔය පොඩි මෝටර ඇතුලේ තියෙන අර නිකන් පොඩි සී අකුරු වගේ හැදෙන පොඩි චුම්බක වගේ. ඒ ෆෙරයිට් චුම්බක නිකන් මේ මතින් තද කරලා ටුස් කරලා කැඩිලා යනවා. ස්පර්ශ ක්‍රමයේ ලියා ගන්න. රූප සටහන නැඳ නැත්නම් රූප සටහනත් එතන ටික නැඳ ගන්න. හරි. එහෙනම් අපි ඊළඟට බලමු චුම්බකත්වයේ ශේවි. ඒ කියන්නේ චුම්බකයක චුම්බක බලයේ කාලයක් යද්දී ටික ටික අඩු වෙලා යනවා. චුම්බකයක චුම්බක බලය අඩු වෙන්න බලපාන හේතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඉබේටම මේක මේ අපි කියන එක්ස්පයර් වෙනවා කියලා කල්ගත වීම. කල්ගත වෙනවා. කල්ගත වෙනකොටත් ඔය වැඩේ වෙනවා. එතකොට ඊළඟ එක තමයි මේ චුම්බකයක් අපි රත් කළොත්. ඔයාලම පරණ චුම්බකයක් තියෙනවා නම් මෙයාගේ මොකක් හරි පරණ චුම්බකයක් වැඩන්නේ චුම්බක කැලක් තියෙනවා නම් ඕක මොකක් හරි අඬුවකින් හරි එහෙම නැත්නම් යකඩ කූරක අමුණලා ඕක අල්ලන්න ගෑස් ලිපට. ගිනියම් වෙනකන් අල්ලන් ඉන්න. ටික වෙලාවක් යනකොට දැන් යකඩ කෑල්ලක නම් මෙහෙම දැන් මේ වගේ යකඩ කෑල්ලක නම් මේක අපි ඇල්ලෙව්වේ. ඔම යකඩ කෑල්ල කලවලා අපි මේක ගෑස් ලිපට මෙහෙම අල්ලන් හිටියොත් එහෙනම් මම ගෑස් ලිපට අල්ලන් හිටියොත් මොකද වෙන්නේ? ටික වෙලාවකදී ටොප්ස් ගාලා මේක වැටෙනවා. ඒකට අක් ගාලා ගෑස් ලිප ඕෆ් කරන්න ඕෆ් කරලා මොකක් හරි අතින් අල්ලන්න එපා මේක. අඬුවකින් හරි අල්ලලා පැත්තකින් තියන්න නිවෙනකන් ඊට පස්සේ බලන්න ඇලෙනවද කියලා. ඇලෙන්නේ ඇලෙයි යන්තම් ඇලෙයි. කලින් තරම් ප්‍රබල නැහැ. ඒ කියන්නේ ඕනෑම චුම්බකයක් දැඩි උෂ්ණත්වයකට ලක් වුණොත් අනිවාර්යෙන් යාගේ චුම්බක බලය ඡය වෙලා යනවා නැති වෙලා යනවා. ඊළඟට ප්‍රබල කම්පන. කවුරු චුම්බකයක් කරන් පොළවේ ගහනවා දැන්. මේ වගේ චුම්බකයක් පොළවේ ගහුවොත් නම් කුඩු වෙලා යනවා. පෙරයිට් චුම්බකනේ. දැන් මම මේ කලින් කිව්ව මේ වාහනේ චුම්බක පොළවේ ගහුවා කියලා කුඩු වෙන්නේ නැහැ. ඔයාලා දැකලා තියෙනවා සුදු යකඩ වගේ මේ සුදු පාට චුම්බක තියෙන. දැන් මේක මේ වටේ මේ රතු පාට තිබ්බට මේක මේ වාහනේ චුම්බකයක්. මෙයා මේ වටේ තියෙන ටික හුරලා දැම්මොත් එහෙම ඔයාලට පෙන්නන්න ඕනේ තමයි හුරලා දාන්නම් කොහොමද? මේ වටේ තීන්ත එකක් තියෙන්නේ. ඔයාලට පේනවද මේ? දිලිසේ නාමේ අර වගේ කළු පාට නැහැ නේද? ෆෙරයිට් චුම්බක මෙහෙම කළු පාටයි. මේක වාණි චුම්බකයක්. දැන් මේක කවුරු හරි පොළවේ ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? මේකේ තියෙන චුම්බක බලය නැති වෙලා යනවා. එහෙනම් ප්‍රබල කම්පන වලට ලක් වීම.
චුම්බක බලය නැති වෙන්න හේතුවක්. ඊළඟට තව තියෙනවා ප්‍රබල චුම්බක ශේෂ්ඨ වලට ලක්වීම. ප්‍රබල චුම්බක ශේෂ්ඨ වලට ලක්වීම. ඒ කියන්නේ අර ඔයාලා කවුරු පුතේ කියවර ලොකු ස්පීකර්. අර තියෙන ලවුඩ් ස්පීකර් වගේ ලොකු ස්පීකර් තියෙනවනේ. ආන්ගේ වගේ ස්පීකරයක් ළඟට අපි ඇල්ලුවොත් මේ අපි ළඟ තියෙන පොඩි චුම්බකයක්. ඔය ස්පීකර් එකේ පිටිපස්සේ තියෙනවා මේ වගේ ලොකු චුම්බක කළු පාට චුම්බක කුට්ටියක්. ඒකත් එක්ක තමයි මෙන්න මෙහෙම ස්පීකරේ තියෙන්නේ. මේවා මේ සාමාන්‍ය ගෙවල් වල තියෙන කැසට් රේඩියෝ වල මේ තරම් ලොකු ප්‍රබල චුම්බක නැහැ. අර මියුසිකල් ෂෝ වලට කියන මහත් තඩි බබල් තියෙන්නේ. ඒවයි තමයි ඕවා තියෙන්නේ. මේ අපේ ගෙදර තියෙනවා සර්. මොකද්ද? අපේ ගෙදර තියෙනවා. සමහර අය ගෙවල් වල මගෙත් තියෙන එකක්. මේ වගේ ස්පීකර් තනියෙන් උස්සන්න බෑ. බරයි. ඒ බර තියෙන්නේ මේ චුම්බකේ. ආන්ගේ වගේ ප්‍රබල චුම්බකයක් ළඟට මේ වගේ චූටි චුම්බකයක් ලං කරොත් මොකද වෙන්නේ? මේක පටක් ගාලා ගිහලා මේක ඇරෙනවා. ඇරෙනට පස්සේ මේ ප්‍රබල චුම්බකයේ තියෙන ප්‍රබලත්වය නිසා මෙයාගේ චුම්බක බලය විනාශ වෙනවා. එතකොට ඔන්න බලන්න චුම්බකයක චුම්බක බලය විනාශ වෙන්න බලපාන හේතු කාරණා තියෙනවා. එකක් තමයි කල් ඉක්ුත් වීම, කල් ගත වෙලා. ඉබේටම කාලය ගත වෙලා යනවා කල් ඉක්ුත් වීම. ඊළඟට දැඩි උෂ්ණත්වයට ලක් වීම. ඊළඟට ප්‍රබල චුම්බක වලට, ඒ කියන්නේ මේ වගේ ප්‍රබල චුම්බක වලට ලක් වීම. එහෙම නැත්නම් කම්පන වලට ලක් වෙන, කියන්නේ පහර ගැසීම, පහර දීම, ඒ වගේ ඒවා. ඒක. තව එකක් තියෙනවා අක්‍රමවත් ගබඩා කිරීම. පහක් තියෙනවා. අක්‍රමවත් ගබඩා කිරීම. අක්‍රමවත් ගබඩා කිරීම. මේ කියන්නේ දැන් මේ චුම්බකය ඔන්න දැන් ඔයාලට චුම්බකයක් හම් වෙනවා කොහෙන් හරි. චුම්බකේ දැන් තියෙන හැම එකම අලවල යනවා. ඉතින් බල මුල් දවසේ යටි ආසයි. පස්සේ ඔක කොහරි වීසි කරලා දානවා. එක්ක දාන්නේ අර ගෙදර ගෙවල තියෙන යකඩ යන අනම්මනම් දාපු පණිට්ටු වගේ ඒවා. ඔය ගෙදරට ගෙන යකඩ යන ඉතුරු ටික එකට දානවා. කොහරි ලෑලි කෑල්ලක් තිබිලා යණයක් ගෙලෙවොත් ඒකත් ඒකට ඉර දානවා. මොනවාට හරි පස්සේ ඕන විදිහට තමයි වැඩේ කරන්නේ. ඊට පස්සේ මේ චුම්බකේ තන්තිමට තකස් ගාලා අර යකඩ කෑලි වලට දානවා. දැන් මේ චුම්බකයේ වටේ යකඩ කෑලි අනම්මනම් ගොඩ ඇලිලා දැන් ඔහොම ගුලිය වගේ තියෙනවා. අවුරුද්දක් විතර ගියාට පස්සේ මාක් කරේ වල පයින්ට් වලදී තියෙනවා අවුස්සල බලද්දී මෙන්න අහු වෙනවා කාන්දම් කෑලි. දැන් එතකොට මේ චුම්බකය මෙන්න මේ වගේ චුම්බකයක් මේක වටේ යකඩ කෑලි අනම්මනම් යන කෑලි ඕක ගොඩාක් මෙහෙම වටේ ඇවිල්ලා තිබුණ දැන් අවුරුද්දක් විතර යනවා. මොකද වෙන්නේ? මේ මැද තියෙන මේ චුම්බකයේ චුම්බක බලය අර වටේ තියෙන යකඩ කෑලි වල ටික අවශෝෂණය වෙනවා. උරා ගන්නවා වගේ දෙයක් වෙනවා. මේ චුම්බකයේ තියෙන චුම්බක බලය මේ වටේ පිටේ තියෙන යකඩ කෑලිත් එක්ක නිකන් ඇදිලා යනවා වගේ. එයාට උරා ගන්නවා වගේ හිතා ගන්න. ඒක මොකද වෙන්නේ? මෙයාගේ තියෙන චුම්බක බලය තමයි ටික ඉවත් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අක්‍රමවත් ගබඩා කිරීම නිසා. ඒ කියන්නේ නිවැරදිව ගබඩා කරන්නේ නැතුව වැරදිව ගබඩා කිරීම නිසා මොකද වෙන්නේ? චුම්බක බලය නැති වෙලා යනවා. එතකොට දැන් ඔන්න කරුණු කීයක් කිව්වද බලන්න මතක් කරලා කියන්න. කරුණු කීයක් කිව්වද චුම්බක බලය නැති වෙන්න හේතු? කීයක් කිව්වද? පළවෙනි එක කල් ගත වීම. මේක ඉබේටම වෙනවා. ඒ කාටවත් වළක්වන්න බෑ කල් ගත වීම. වයසට යනවා නාග වෙලා හැරෙනවා වගේ. හරි චුම්බකත් ඒ වගේ. හරි. කල් ගත වීම. ඊළඟට දැඩි උෂ්ණත්ව වලට ලක් වීම. ඊළඟට දැඩි කම්පන වලට ලක් වීම හෝ පහර දීම. ඊළඟට දැඩි චුම්බක ශේෂ්ත්‍රයකට ලක් වීම. ප්‍රබල චුම්බක ශේෂ්ත්‍රයකට ලක් වීම. ඊට සාන්තිමරම කිව්වා මොකද්ද? අක්‍රමවත් ගබඩා කිරීම. අක්‍රමවත් ගබඩා කිරීම. දැන් ඔයාලගේ චුම්බකත්වයේ ඡය වීම කියන මාතෘකාව යටතේ ලියන්න ඇත්තේ කරුණු 4යි නේද? බාන් ටියුට් එකේ ඇත්තේ කරුණු 4ක් නේ ලියන්න තියෙන්නේ නේද? ඔව් සර්. තව අලුතෙන් තරුවක් දාලා අන්තිමටම අක්‍රමවත් ගබඩා කිරීම කියන එක ලියන්නකෝ. දැන් මේක බලාගෙනම දැන්ම ලියන්නකෝ යටින් අමතරව තරුවක් දාලා අක්‍රමවත් ගබඩා කිරීම. ඒකත් ලියාගන්න. ලියාගෙන මේ චුම්බකත්වයේ ඡය වීම කියන එක අපි දැන් ලියාගමු. හරි ලියාගන්න චුම්බකත්වයේ ඡය වීම විවිධ හේතුන් නිසා ස්ථිර චුම්බකයක චුම්බකත්වයේ නැති වී යාම සිදුවේ. ප්‍රධාන ලෙස ඊට බලපාන හේතු කීපයක් තියෙනවා කියලා 4ක් දීලා තියෙනවා. ඔය 4ට අමතරව අන්තිමට මේ යටින් ලියන්න 5 වෙනි එක විදිහට අක්‍රමවත් ගබඩා කිරීම. 5 වෙනි එක විදිහට ඒක ලියන්න. අක්‍රමවත් ගබඩා කිරීම. එතනින් එහෙම
ඩොට් එකක් දාලා ඉස්සරහින් ලියා ගන්න අක්‍රමවත් ගබඩා කිරීම කියලා. හරි සර්. මේක ඉස්සරහින් මෙහෙම ලියා ගන්න අක්‍රමවත් ගබඩා කිරීම. අපි ඊළඟට බලමු එහෙනම් හරි. මේ ආක්‍රමණාත්මක ගබඩා කරාම චුම්බක ඡය වෙනවා. එහෙනම් අපි චුම්බකයක් ඇත්තටම කොහොමද ගබඩා කරන්න ඕනේ? චුම්බකයක් ගබඩා කරන්න ඕනේ චුම්බක බලය, ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය අවට විසිරී නොයන පරිදි. දැන් චුම්බකයක් ගත්තොත් මෙන්න මෙහෙම අපි දණ්ඩ චුම්බකයක් ගැන හිතමුකෝ. දණ්ඩ චුම්බකයක් ගත්තොත් මෙන්න මෙයාගේ උත්තර ධ්‍රවය මේ පැත්තේ, මෙන්න දක්ෂිණ ධ්‍රවය තියෙනවා. දැන් එතකොට මෙයාගේ චුම්බක බල රේඛා මෙන්න මෙහෙම. උත්තරෙන් පටන් ගන්න චුම්බක බල රේඛා මෙයාගේ දකුණ දක්වා මෙහෙම එනවා. නදින ඉන්නවා. උත්තරෙන් ආරම්භ වෙන චුම්බක බල රේඛා දකුණු ධ්‍රවය දක්වා එනවා. ඒ කියන්නේ මේ උතුරෙන් කොහෙන් හරි චුම්බක බල රේඛාව පිට වුණා නම් ඒක අනිවාර්යෙන් කොහේ හරි රවුමක් ගහලා ආපහු එයාගෙම දක්ෂිණ ධ්‍රවය දක්වා එනවා. හරිද? එයාගේ දක්ෂිණ ධ්‍රවය දක්වා ඔහොම එනවා. එතකොට මෙයාගෙන් පිට වෙච්ච බලය නැවත මෙයාට ලැබෙනවා නම් උන්ට අහගන්න මේක. මෙයාගෙන් පිට වෙච්ච බලය නැවත මෙයාට ලැබෙනවා නම් මෙයාගේ බලය අඩුවීමක් වෙනවද? මෙයාගෙන් පිට වෙච්ච චුම්බක බලය ආයෙ වටෙන් කැරකිලා මෙයාගේ දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළලා යනවා නම් මෙයාගේ චුම්බක බලය අඩුවීමක් වෙනවද? නෑ. නෑ අඩුවීමක් වෙන්නේ නෑ. එහෙනම් චුම්බක බලය කොහොමද නැති වෙන්නේ? සර්. චුම්බක බලය නැති වෙන්න හේතුවක් තියෙනවා. මොකක්ද දන්නවද? අපේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවනේ මෙහෙම. දැන් නිකන් තියෙන්නේ මේ පෘථිවිය අපේ පොළවේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවනේ. එයා යන්නේ මෙහෙම අනිත් පැත්තට යනවනේ. එයා යන්නේ මෙන්න මෙහෙම මේ පහළට මෙහෙම. එයාගේ උතුර තියෙන්නේ යටනේ. දකුණු උඩනේ තියෙන්නේ. නේද මේ පැත්තට යන්නේ. පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ උතුර යට දකුණු උඩ අපි තියලා තියෙන කෙනාගේ උතුර උඩ දකුණු යටනේ. මේක අනිත් පැත්තට මෙහෙම යන්නේ. ඔන්න බලන්න වෙන වැඩේ. හරිද? මෙන්න මෙහෙම. මේ මං යන්නේ කාගේ චුම්බක බල රේඛාද? මේ දෙපැත්තෙන් පෘථිවියේ චුම්බක බල රේඛා. මේ තියෙන්නේ කාගේද? කාන්දමේ අපි ළඟ තියෙන දැන් මෙන්න මෙහෙම දෙයක් එනවා. ඔන්න බලා ගන්න හොඳ වැඩේ. දැන් මේ ළඟින් යන චුම්බක බල රේඛා මේ ළඟින් යන චුම්බක බල රේඛා මෙයාගේ යට පැත්තට එනවා. ළඟනේ මේ දුරින් යන කෙනා එන්න ඕනේ මේ පැත්තේ රවුමෙන් මෙහෙම ගිහින් එන්න ඕනේ මෙයාට. හරිද? මෙයා මේ රවුමෙන් මෙහෙන් ගිහින් එනකොට මෙයා මෙතනට යද්දී අහු වෙනවා මේ බල රේඛාව. මූ අහනවා "ඒ බම්බ කොහෙ යන්නේ? මෙන්න මෙහෙ වර අපිත් එක්ක යන්න" කියලා. මේක මෙහාට ඇදගෙන යනවා උඩට. පහළට එන්න ගිය එක මේ මේසෙත් එක එකතු වෙලා මෙහෙ වර යන්න කියලා එහාට ඇදගෙන යනවා. මෙයා මේ රවුමෙන් මෙහෙම එන්න ඕනේ. මෙතෙන් යනකොට මෙයා ලහු වෙනවා යන උඩට. මෙයා මෙහෙම ගිහිල්ලා මේ රවුමෙන් මෙහාට එන්න ඕනේ. මෙයා මෙහෙම ගිහිල්ලා මෙතනින් අරන් යන උඩට. මෙයා මෙහෙම ගිහිල්ලා මේ රවුමෙන් මෙහාට එන්න හදනකොට මේ මගට ගියාට පස්සේ හරවලා මෙයාලා එක්කයි යනවා මෙහාට. ඔන්න දැක්කද වෙන වැඩි? අපි නිකන් කාන්දම් කැලලක් මෙහෙම නිකන් එළියේ තියලා තියෙනකොට ඒ චුම්බක බල රේඛාවේ කොටසක් මේකට ආවට අර ඈතින් යන්නේ ඔක්කොම අපේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රෙත් එක්ක තල් වෙලා යනවා යන්න එහාට. ඔන්න ඔක තමයි සිදු වෙන වෙන්නේ. එහෙම සිද්ධ වෙනකොට අන්න එහෙම වෙනකොට මේ චුම්බකයෙන් පිට වෙච්ච චුම්බක බල රේඛා තියාලා නැවත මෙයාට ලැබෙන්නේ නැහැ. කාලයක් යද්දී පිට වෙන ප්‍රමාණය වැඩි, නැවත ලැබෙන ප්‍රමාණය අඩුයිනේ. එතකොට ටික මෙයාගේ බලය ඡය වෙනවා. ඒ කියන්නේ වටේ තියෙන පෘථිවි චුම්බක ක්ෂේත්‍රය නිසා තමයි අපේ මේ තියෙන සාමාන්‍ය චුම්බකයක් මේ චුම්බකයන් නිකන් තියෙද්දී මෙයාගේ චුම්බක බලය අඩු වෙන්න හේතුව මේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය. ඔන්න ඔයාලට තේරෙන විදිහට සරලව කියලා දුන්නා මම. හරිද? එහෙමනම් මෙන්න මේ විදිහට වටේට යන ඒවා නතර කරන්න ඕනේ අපි. නතර කරන්න ෂෝක් ක්‍රමයක් තියෙනවා. නතර කරන්න පොඩි උපක්‍රමයක් ගන්න අපි. මේක තේරුණා නේද? මම මේක මකන්නද? හා සර්. මේ කීවලේ තේරුණා නේද මේ? තේරුණා. මේක රවුමෙන් එන්න ඕනේ කට්ටිය අර කට්ටිය ඇදගෙන යනවා එහෙනම්. තේරුණා සර්. හරි. දැන් ඔන්න තේරුණා සර්. ඔව් ඒ කතන්දරේ කවුරුත් දන්නේ නැහැ. ඔන්න මම දැන් ඔයාලට කියලා දුන්නා. හරි. ඔක ඉන්ටර්නෙට් එකේ බැලුවොත් වැඩිපුර ඔය ඉතන හොඳට ඔයාලට හොයාගන්න පුළුවන් ආ.
ඔය මතක තියාගන්න. ඕ වටිනවා සාමාන්‍ය දැනීමට. උසස් පෙළ සයන්ස් එහෙම කරන්න හිතන් ඉන්නවනම් ඔය කියලා දෙනවා ගොඩක් වටිනවා. මෙන්න මේ උපක්‍රමයක් ගන්නවා අපි දැන්. අපි ගන්නවා චුම්බක දෙකක්. මෙන්න උත්තර ද්‍රවය, මෙන්න දක්ෂිණ ද්‍රවය. මේ මෙතන අනිත් චුම්බකයේ අර ගන්නවා මේ පැත්තට තියෙනවා. එයාගේ දක්ෂිණ ද්‍රවය මෙතනින් තියෙනවා. උත්තර ද්‍රවය මෙහෙන් තියෙනවා. කියලා දැන් මොකද දන්නවද කරන්නේ? අපි ගන්නවා මේ මම අර ඉස්සෙල්ලා වලට පෙන්නනවා මෙන්න මේ වගේ මේ යකඩ කැලි මේ වලට කියන්නේ මෘදු යකඩ දඬු. ඒවා මෘදු යකඩ දඬු. මෘදු යකඩ කියලා කියන්නේ පිරිසිදු යකඩ. මේවා මේවායේ ලක්ෂණය තමයි මේකට චුම්බක බලය අවශෝෂණය වෙලා රැඳිලා තියෙන්නේ නැහැ. චුම්බක බලය මේ කාරණා යනවා විතරයි මේකේ රැඳෙන්නේ නැහැ. ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. දැන් අර ඔයාලට ගෙදර අර මේ ආප්ප හදනවනේ. ආප්ප හදනකොට තාච්චිට ආප්ප දාලා ආපෙම රවම කරකවලා හොඳට ආප්පේ ඉදුණාට පස්සේ ඔන්න පොඩ්ඩක් ගැටලා ටක් ගාලා ගහලා මෙන්න තාච්චිය හරවපු ගමන් ලස්සනට ආප්පේ වැඩෙනවා. අපි අර ආප්පේ මොකක්ද දාන වට්ටිය. සමහර කට්ටිය ආප්ප හදනකොට ආප්පේ මෙහෙම වක් කරලා දාලා අර හැන්දෙන් හාරලා අන්තිමේදී ආප්ප නෙමෙයි ආප්ප කුඩු වෙලා ඉන්නේ. ඇයි ඒ ආප්පේ ඒක ඇලෙනවා. හරිද? දැන් මේක හරියට අර ඇලෙන්නේ නැති ආප්ප තාච්චිය වගේ. ඇයි මේක හරහා චුම්බකයේ ගියාට චුම්බක බලය මේක ඇතුලේ රැඳෙන්නේ නැහැ. මේ නිකන් යකඩ කැනල්ලක් ගත්තොත් මේ වගේ එකක් ගත්තොත් අර ආප්ප ඇලෙන තාච්චිය වගේ. ඒ කියන්නේ මේක අස්සෙන් චුම්බක බලය යද්දී මේක අස්සේ හිර වෙනවා කොටසක්. ඒ කියන්නේ මේකේ කාන්දම බවට පත් කරන්න පුළුවන්. අන්න එහෙම තියෙනවා. මෘදු යකඩ කියන්නේ එහෙම චුම්බක බලය රඳා පවතින්නේ නැති හැබැයි කාන්දම් වලට ඇලෙන දෙයක්. අපි දැන් කරන්නේ මොකද්ද? මෘදු යකඩ කෑලි දෙක මෙයාගේ උඩින් තියනවා මෙහෙම. මෙයා උතුර මෙයා දකුණ. මෘදු යකඩ කෑල්ල මෙහෙන් තිබ්බා. යටිනුත් තියනවා. ඔන්න බලන්න වෙන වැඩේ. දැන් මේ චුම්බක බලය හරි ආසයි ඔය යකඩ කෑලි වගේ දිගේ තමයි යන්න ආසයි. චුම්බක බලය නිකන් මේ වායුගෝලයෙන් මේ වටෙන් මෙහෙම යනවට වඩා එයා හරි ආසයි මේ වගේ යකඩ කෑලි හරහා යන්න. දැන් මොකද වෙන්නේ? මෙතනින් පිට වෙන චුම්බක බල රේඛා සියල්ලම මේ පැත්ත දකුණක් තියෙනවනේ. උතුර කැමති දකුණු පැත්තට යන්නේ. මෙයා කෙලින්ම මෙයා හරහා මෙයාට යනවා. මේ කෙලින්ම යනවා. මේන කෙලින් යනවා මෙයාට. ආයෙ වෙන කොහෙවත් අතර වෙන්නේ. කෙලින්ම මෙහෙම එනවා මෙයාට නේ. ආයෙ කොහෙවත් නතර වෙන්නේ නැහැ. එළියට යන්නේ නැහැ. මේ මෘදු යකඩ දන්න නිසා මේ චුම්බකයෙන් පිට වෙන චුම්බක බල රේඛා එළියට යන්නේ නැහැ. එයා කෙලින්ම යන්න අනිත් පැත්තේ තියෙන චුම්බකයේ දකුණු දැරේට. එතකොට මෙහෙක මෙයාට ගියානේ. ඒ අතර මෙයාගේ උතුරු දැරේ මෙයාගේ පැත්තට එනවා ඉතුරු බල රේඛා. මෙයාගෙන් පිට වෙන චුම්බක බලය මෙයාට එනවා. ඒතකොට බලන්න දෙන්න මාරු කරගත්තා. මෙයාගෙන් මෙයාට හම්බ වෙනවා, මෙයාගෙන් මෙයාට හම්බ වෙනවා. දෙන්න රවුමට මාරු කර ඉන්නවා. එතකොට මෙයාගෙන් අවට චුම්බක බලය විසිරලා යනවද මේ දෙන්නගේ? නැහැ සර්. නැහැ සර්. බලය අවට විසිරලා යන්නේ නැහැ. එහෙනම් මෙහෙම තිබ්බොත් අපිට සෑහෙන කාලයක් චුම්බක බලය රඳා පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය දණ්ඩ චුම්බක දෙකක් ගබඩා කරන ආකාරය තමයි ඔය. අපිට තියෙනවා පූරක චුම්බකයක්. එහෙම නැත්නම් U හැඩිත චුම්බකයක්. පූරක චුම්බකයක්. U හැඩිත චුම්බකයක් තියෙනවා නම් මෙන්න N එක, මෙන්න S එක. මොකද්ද කරන්න ඕනේ දැන් මෙයාගේ? මෙයා පරීක්ෂා කරනවා නම් මොකද්ද කරන්නේ? කොතනද තියන්න ඕනේ? මුදු යකඩ කෑල්ල. දායර ආග්‍ර දෙකට මේකේ චුම්බක දෙකක් ඕනේ. මේක කණු චුම්බකෙන්න පුළුවන් කියන්නේ. මෙතන තියෙනවා මුදු යකඩ දාන්න. තිබ්බට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙම මෙයාට යනවා. එකම චුම්බකය ඇතුලේ බල රේඛා ටික යනවා. බාහිරට විසිරලා යන්නේ නැහැ. හරිද? දැන් එතකොට මේ මගේ තියෙන මේ කූර්ප චුම්බකය මම ගබඩා කරන්නේ එහෙම. මම මෙන්න මේක මේකුඩින් මෙහෙම තියලා තියන්නේ. දැක්කද? මේක මෙහෙම මේකුඩින් තියලා තිබ්බම මෙහෙම තියලා තිබ්බම මේ පැත්තේ තියෙන උත්තර ද්‍රවය මෙයාගෙන් යන චුම්බක බල රේඛා වටේට වීදෙන්නේ නැහැ. මේ මුදු යකඩ දණ්ඩ හරහා මෙහාට යනවා. මේක ඇතුලේ කැඩි තියෙනවා. අන්න. ඒක තමයි ක්‍රමය. එහෙනම් ඔන්න ස්ථිර චුම්බක ගබඩා කරන ක්‍රමය හොඳට පැහැදිලිව කියලා දුන්නා. ගියා ගමනේ.
ඔයාලට මේ රූපය ඇඳ ගන්න ඕනේ. ඔයාලගේ ටියුට් එකේ මං හිතන්නේ රූප අඳින්න ඉඩ තියලා නෑ නේද මේකට? නෑ සර්. ඒ රූප දීලා තියෙන්නේ සර්. ඔව් ඒ රූප දීලා තිබුණාට කමක් නෑ මං කියන්න වැඩක්. ඔයාලා මොකක් හරි කොළ කෑල්ලක මේ රූප දෙක දැන් ඇඳ ගන්නකො. පොඩි කොළ කෑල්ලක රූප දෙක ඇඳලා ඔය ඔතන ටියුට් එකේ ධාරයක් හරි චුට්ටක් ඒක පස්සේ අලව ගන්න තියාගන්න. මේ රූප දෙක අඳින්න අනිවාර්යෙන්. දැන් අඳින්නකො. එහෙනම් කියන්නේ ඉක්මනට ස්ථිර චුම්බක ගබඩා කිරීම. එහෙනම් කියන්නේ ඉක්මනට ස්ථිර චුම්බක වල භාවිත ශබ්ද විකාශන යන්ත්‍රයන් ස්පීකර් ඔයාලා ගෙදර දින කැසට් එකේ රේඩියෝ එකේ හරි සර්. එහෙම නැත්නම් ලවුඩ් ස්පීකර් වල ඔක්කොගෙම ඒකේ තියෙන්නේ ඒකේ අනිවාර්යෙන් විශාල ස්ථිර චුම්බකයක් තියෙනවා. ඒකෙන් තමයි ශබ්දය ඇති වෙන්න උදව් කරන්නේ. ඊළඟ මයික්‍රොෆෝනේ අපි මයික් එකේ කතා කරන්නේ. ආන්ගේ මයික්‍රොෆෝනේ තුලත් චුම්බකයක් තියෙනවා. චූටි විදුලි මෝටරයක් ගත්තොත් ඒවයි චුම්බක තියෙනවා. ඕනම මෝටරයක් තුල තියෙනවා. දොර අගුළු. ඒ කියන්නේ ඔයාලා දන්නවා කාර් වල සෙන්ටර් ලොකින් සිස්ටම් කියලා තියෙනවා. ස්විච් එක එබ ගන්න කරකස් ගාලා ඔක්කොම දොර ලොක් වෙන්නේ. ඒ ඔක්කොම චුම්බක මගින් තමයි ඒවා සිදු වෙන්නේ. ඊළඟ බෑග්. ඔයාලා දන්නවා ඔයාලගේ තියෙන පර්ස් බෑග් වල තියෙනවා ටික් 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 ගාලා අර අයිලට් එක වගේ එක ඇලෙන්න තියෙන එක තියෙනවා. ඒ ඔක්කොම මේ ස්ථිර චුම්බක තමයි එතන භාවිත වෙන්නේ. ඔය පර්ස් වල එහෙමත් තියෙනවා. බෑග් වල ඊළඟ විසිතුරු ක්‍රීඩා භාණ්ඩ. ඔය සායක එක සෙල්ලම් බඩු තියෙනවනේ. ඒවයි චුම්බක අපිට දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මාලිමාව කියන උපකරණය අනිවාර්යයෙන්ම පවතින්නේ ස්ථිර චුම්බකයක්. පැන්සල් පෙට්ටි. අර ඔයාලගේ තියෙන පැන්සල් පෙට්ටියේ පියන් දෙක දෙපැත්තේ පියන් දෙක ටික් ගාලා ඇලෙන්නේ කාන්දමකටනේ. එතන තියෙන්නේ ස්ථිර චුම්බකයක්. ඊළඟට ඔයාලා දැකලා ඇති ඔය ෆ්‍රිජ් එකේ දොරවල් වල එහෙම ලස්සන රූප අඹ ගෙඩි, දොඩම් ගෙඩි වල වගේ එක එක මේ මිදි පොකුරු වල රූප වගේ අලවලා තියෙනවා. චුම්බක වලින් අලවලා තියෙන්නේ. ඒ වගේම ශීතකරණයේ දොරෙත් තියෙන්නේ දිග චුම්බක පටියක්. ශීතකරණයේ දොරේ. ඊළඟට සමහර කරාබු වර්ග. ඒ කියන්නේ කොල්ලෝ දාන කරාබු තියෙනවද? පිරිමි ළමයි දාන කරාබු තියෙනවා. මේ ඒක කන විදින්න ඕනේ නැහැ. කරාබුවේ දෙපැත්තේ කෑලි දෙක වෙනම තියෙන්නේ. ගලවලා කනේ දෙපැත්තෙන් තිබ්බම ටික් ගාලා ඇරෙනවා කනට දෙපැත්තේ. කාන්දමක් තියෙන්නේ. සර් සංගීත පරිසර තියෙන්නේ. මොකද්ද? සංගීත භාණ්ඩවල චුම්බක නේස තියෙන්නේ. සංගීත භාණ්ඩ වල නෑ. සංගීත භාණ්ඩ වල චුම්බක නෑ. සංගීත භාණ්ඩ කියන්නේ ඕගන් එකක් ගත්තොත් ඕගන් එකේ ශබ්ද ඇහෙන ස්පීකරේ චුම්බකයක් තියෙනවා යරෙන්න නෑ. හරි. අපි ඊට පස්සේ බලමු විද්‍යුත් චුම්බකයක් හදාගන්නේ කොහොමද කියලා. විද්‍යුත් චුම්බකයක් හදන හැටි දැන් ඔයාලා ඕන තරම් දන්නවා. හොඳට දන්නවා. මම ඉස්සෙල්ලා පෙන්නුවේ විද්‍යුත් චුම්බකයක්. අර මම යකඩ නැටි එක පෙන්නුවේ විද්‍යුත් චුම්බකයන්නේ. විද්‍යුත් චුම්බකයක් හදන්න අපිට අවශ්‍ය වෙනවා කොයිල් කම්බි. කොයිල් කම්බි ගන්න තැන තියන්නේ ඔයාලා කඩ ඇරපු වෙලාවක බුත්තල ප්‍රදේශයවට කොයිල් කම්බි ගන්න එක තැනක් මම දන්නවා බුත්තල ටවුන් එකේ තියෙනවා ප්‍රියන්ත හાર્ඩ්වෙයාර් එකේ තියෙනවා. ඊළඟට මට මතකයි උනාවටුන හරි ACL කේබල් කියලා එහෙම ගහලා තියෙනවා කම්බි විකුණන තැන. එතන කොයිල් කම්බි තියෙනවා. කොයිල් කම්බි ඉල්ලන්නේ ග්‍රෑම් 50ක් විතර ඉල්ලුවාම ඇති. දෙනවා අර මම මෙන්න මේ වගේ එකක ඔතලා දෙන්නේ. මේක නම් මම ග්‍රෑම් 200ක් විතර ගත්තා. ලොකු ප්‍රමාණයක්. පොටවල් 6000ක් විතර ආවේ නිසා කොයිල් කම්බි වාරණ රුපියල් 50ක් විතර ඉල්ල ගත්තත් ඇති. මේවා ටිකක් දෙනවා. එතකොට අපි කරන්න ඕනේ මේ වගේ යකඩ දණ්ඩක් යකඩ යමයක් හරි මොකක් හරි අරගෙන ඒක වටේ මේ කොයිල් කම්බි පුළුවන් තරම් ලොකු පොටවල් ප්‍රමාණයක් මේක ඔතන්න ඕනේ. ඔතල පුළුවන් තරමක් ඔතලා ඒ කොයිල් කම්බියේ මං කියවනේ ඒක වටේ ආලේපනයක් තියෙනවා කියලා. ඒක වටේ ආලේපනයක් තියෙන ඒ ආලේපනේ සූරන්න ඕනේ. ඒ ආලේපනේ අපිට පුළුවන් පොඩි පිහියකින් සූරන්න. හැබැයි පිහියකින් සූරනකොට කම්බිය කැඩෙන්න පුළුවන්. ඒ නිසා හොඳම වැඩේ තමයි අපිට ගිනි කුරක් ගහලා මේ කම්බියේ කෙලවර පුච්චනවා. පුච්චනකොට අර ආලේපනේ පිච්චිලා අයින් වෙනවා.
ඊට පස්සේ ඒක රෙදි කෑල්ලකින් ඒ ටික පොඩ්ඩක් තිස්සම අර වටේ තියෙන කළු පාට වෙච්ච ටික යනවා කම්බිය මතුවෙනවා. ආන්න ඒකට අපිට පුළුවන් හයි කරන්න මේ පොඩි බැටරියක් හයි කරා නැති පොඩි එලිකෝෂයක් හයි කරා නැති. අන්න එතකොට මේකේ යකඩ යන අල්පේටි කෑලි මෙහෙම අලව ගන්න පුළුවන්. මේ ස්විච් මෙතනින් අපි මේ කරන්ට් එක දෙන එක අයින් කරොත් මොකද වෙන්නේ එකපාරට? මොකක්ද ඒක? දැන් කරන්ට් එක දීලා තියෙනකොට මේක යකඩ යන අල්පේටි එහෙම ගොඩාක් මෙහෙම එලිලා තියෙනවා ඉන්න. ඇල්පෙන්න තිබුණට මම මෙයාගේ වයර් දාලා ලයින් කරනවා. දැන් මොකක්ද ඒක? ඇල්පෙන්න නැති ටික බිමට වැටි. මේ ඔක්කොම ටික නැති බිම වැටෙනවා. ඔව් මේ ඔක්කොම ටික මෙතනින් ගැලවිලා බිම වැටෙනවා. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න මෙහෙම ඔක්කොම ගැලවිලා බිම වැටෙන්නේ අපි මේ ගත්ත යකඩ දණ්ඩ මෙන්න මෙහෙම මෘදු යකඩ දණ්ඩක් වුණොත් විතරයි. කඩවල තියෙන ඇන මෘදු යකඩ නෙමෙයි. ඒවා වානේ මිශ්‍ර ඇන. හරිද? මෘදු යකඩ දණ්ඩක් ගත්තොත් නම් මේ ඇවිච්ච ඔක්කොම ටික බිම වැටෙනවා. මෘදු යකඩ දණ්ඩක් නැතුව මේ සාමාන්‍ය මේ වගේ ඇණයක් ගත්තොත් මේකෙන් අපි තුමා අල්පෙන්ටි 40ක් ඇලුනා කියලා 35ක් විතර වැටෙයි. 3ක් 4ක් මෙහෙම 5ක් විතර එල්ලිලා තියෙයි තව. ඇයි ඒ? මෙයා తాවකාලික චුම්බකයක් වුණාට විද්‍යුත් චුම්බකේ වුණාට අපි ගත්තේ මෘදු යකඩ නෙමෙයි. මෘදු යකඩ නෙමෙයි නිසා මෙයා යන්තම් ස්ථිර චුම්බකයක් බවට පත් වෙනවා. ඒක දෝෂයක්. ඒ දෝෂය ඇති වෙන්නේ අපි මෘදු යකඩ ගන්නෙ නැති නිසා. ඒකත් මතක තියාගන්න ඕනේ. හරිද? එහෙනම් විද්‍යුත් චුම්බකය හදන විදිය අපි ඉක්මනට ලියාගමු. හොඳයි ඊළඟට බලමු අපි විද්‍යුත් චුම්බක භාවිත කරන අවස්ථා. මේ වගේ විද්‍යුත් චුම්බකයක් හැදුවට පස්සේ අපිට මොනවද ඕනේ? ඔයාලා දන්නවනේ විදුලි තියෙනවා. අර ගෙදර බෙල් එක ගන්ටින් තුම් අර බෙල් එක ගැහුවම අර එක එක මියුසික් කියන්නේ ඒවා කුරුල්ලෝ කෑ ගහන්නේ ඒක නෙමෙයි. අර ඩින් ඩොන් කියලා බෙල් එකක් තියෙන්නේ. ගැහුවම ටින් තුම් ගලෙන් ආන් ඒක. ඒක ඇතුලේ තියෙන විද්‍යුත් චුම්බකයක්. ඒක ඇතුලේ තියෙන විද්‍යුත් චුම්බකයක් ඒක මෙන්න මෙහෙම තියෙන්නේ. එක පැත්තක තියෙනවා මේ වගේ ලෝහ දණ්ඩක්. අනිත් පැත්තේ තියෙනවා මේ වගේ ලෝහ දණ්ඩක්. මේක මැද මේ හදලා තියෙනවා විද්‍යුත් චුම්බකයක මේ කොටසක්. මේක මැද විද්‍යුත් චුම්බකයක් තියෙනවා. කරන්ට් එක දෙනකොටම මේකේ ඇතුලේ තියෙන මේ යකඩ කූර ගිහිල්ලා මේකේ වදිනවා ටින් දාලා වදිනවා. ස්විච් එක ඕෆ් කරපු ගමන් මේ ස්ක්‍රීන් එකකින් තියෙන්නේ ස්විච් එක ඕෆ් කරපු ගමන් කරන්ට් එක නැති වෙනවනේ. මෙයා ටක් ගාලා මෙතනින් අයින් වෙලා ගිහිල්ලා තුන් ගාලා මෙහෙ වදිනවා. අන්න එහෙම වෙන්නේ. ස්විච් එක දෙනකොටම ටින් ගාලා මෙහෙ වදිනවා. ස්විච් එක ඕෆ් කරගාම ආයෙ වෙලා තුන් ගාලා මෙහෙ වදිනවා. ටින් තුන් ගාලා තමයි. එහෙම තමයි ඒක තියෙන්නේ. ආයෙ අර තියෙනවා ට්‍රින් ගාලා වදින එක තියෙන්නේ. සීනුව. මෙන්න මේ වගේ ලොකු සීනුව තියෙන එකක් තියෙනවා බස් වල එහෙම තියෙනවා විදුලි සීනු. මතක තියාගන්න විදුලි සීනුවේ විද්‍යුත් චුම්බකයක් භාවිත වෙන්නේ. ඊළඟට ඔයාලා ගෙදර තියෙනවා නේද වහලේ හයි කරපු සීවිලින් විදුලි පංකාව. අර ලොකු ෆෑන් එක තියෙන්නේ. එහෙම නැත්නම් අර හිටවන ෆෑන් එක මේන් කරන්ට් එකට හයි කරන හිටවන ෆෑන් එක දෙපැත්තට කැරකෙන එක. ඒකට අපි කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලි පංකාව. ඒක ඇතුලේ තියෙන මෝටරය ප්‍රත්‍යාවර්ත ධාරා විදුලි මෝටරය. ප්‍රත්‍යාවර්ත ධාරා. මේ ප්‍රත්‍යාවර්ත ධාරාව කියන එක මම 7 දී උගන්වන්නේ. මතකද ප්‍රත්‍යාවර්ත ධාරාව කියන එක? ප්‍රත්‍යාවර්ත ධාරාව අනිත් එක කර්ම ධාරාව. මතකද ඔය දෙක? දවක අමතක වුණොත් එහෙනම් ඊළඟ පාඩම කරන්න වෙන්නේ. ඕන බලන්න මතක නැහැ. මතකයි සර්.
මොකද්ද ප්‍රත්‍යවර්ත ධාරාවයි සරල ධාරාවයි වෙනස? සරල ධාරාවට කිසි ගමන් මාර්ගයක් තියෙනවා. ප්‍රත්‍යවර්ත ධාරාවට කිසි ගමන් මාර්ගයක් නැහැ. I can මට එමුන්නේ නැහැ. I can සරල ධාරාවට නිසි ගමන් මාර්ගයක් තියෙනවා. ප්‍රත්‍යවර්ත ධාරාවට නිසි ගමන් මාර්ගයක් නැහැ. නෑ එහෙම කිව්වොත් වැරදි. ගමන් මාර්ගයක් එහෙම නෙමෙයි මේක වෙනස්. පොඩ්ඩක් වෙනස් ඒක. මට කියන්නකෝ LED එකක් අරගෙන සරල ධාරාවකට හයි කරොත් මොකද වෙන්නේ? පත්තු වෙනවා. අග්‍ර මාරුද? පත්තු වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවකට LED එකක් හයි කරොත් ප්‍රත්‍යවර්ත ධාරාවට LED එකක් හයි කරොත් පත්තු වෙනවා. අග්‍ර මාර්ගවලට පත්තු වෙනවා. ප්‍රත්‍යවර්ත ධාරාව කියන්නේ යා ධන ඍණ අග්‍ර දෙක නිතරම දෙපැත්ත මාරු වෙනවා. එයා ධාරාව ගන්න දිශාව දෙපැත්තම මාරු නිතරම මාරු වෙනවා. සරල ධාරාවකදී ධනාග්‍රේ සිට ඍණාග්‍රේ දක්වා විතරයි එකම පැත්තට යන ධාරාව. ප්‍රත්‍යවර්ත ධාරාව දෙපැත්තට යනවා. දැන් අපේ ගෙදරට එන මේ කරන්ට් එක ප්‍රත්‍යවර්ත ධාරාව. අපේ ගෙවල් වලට ලැබෙන මේ විදුලි ධාරාව ප්‍රත්‍යවර්ත ධාරාව. ඒක දෙපැත්ත මාරු වෙනවා. ප්‍රත්‍යවර්ත ධාරාවකින් සාමාන්‍ය මෝටරයක් වැඩ කරන්න බෑ. ඒක අසල මම ඔයාලට ප්‍රැක්ටිකල් කරලා පෙන්නනවා. අර ඩයිනමෝවකට මෝටරයක් හයි කරාම ඩයිනමෝ මෝටරේ කැරගෙන්නේ නැහැ. මෝටරේ නිකන් මේ හෙලිවි තියනවා විතරයි. එතකොට දැන් අපේ ගෙදර වහල හයි කරපු ෆෑන් එක එහෙම නැත්නම් හීටර් තියෙන වටේට කැරගෙන ෆෑන් එක. අපි ඕකට ප්‍රත්‍යවර්ත ධාරාවක් දුන්නාම හැබැයි ඒක කැරගෙනවා. ඒකට හේතුව ඒක ඇතුලේ තියෙන්නේ ස්ථිර චුම්බකයක් නෙමෙයි විද්‍යුත් චුම්බකයක්. ඒක ඇතුලේ ස්ථිර චුම්බක නැහැ. විද්‍යුත් චුම්බක වලින් තමයි කරකවන්න ඕන විදියට ඒක හදලා තියෙන්නේ. එනවා මතක තියාගන්න. විදුලි තීනුවේ තියෙනවා විද්‍යුත් චුම්බක. ඊළඟට ප්‍රත්‍යවර්ත ධාරා විදුලි මෝටර. ඒ කියන්නේ විදුලි පංකාවල ඇතුලේ තියෙන මෝටරේ. ඊළඟට ඔයාලා දන්නවා නේද? විදුලි බලාගාරයේ ඩයිනමෝවක් තියෙනවා. ලොකු ඩයිනමෝවක්. ඩයිනමෝවක් නම් අනිවාර්යෙන් ඇතුලේ චුම්බකයක් කරකැවෙන්න ඕනේ. හැබැයි විදුලි බලාගාරයේ තියෙන ඩයිනමෝව ගත්තොත් එයාගේ චුම්බකයක් කරකවන්න ගියොත් එහෙම මහ දැවැන්ත චුම්බකයක් කරකවන්නත් ඕනේ. ඒ වගේම ඒ චුම්බකයේ ප්‍රබලතාව සතියක් දෙකක් යනකොට ඉවර වෙලා යයි. ඒ තරම් යා වේගෙන් කැරගෙන වැඩ කරනවානේ. එහෙනම් ස්ථිර චුම්බක භාවිත කරලා විදුලි බලාගාරයක ඩයිනමෝවක් හදන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? විදුලි බලාගාරයේ ඩයිනමෝව තුල තියෙන්නේ ස්ථිර චුම්බකයක් නෙමෙයි විද්‍යුත් චුම්බකයක්. ඔන්න මතක තියාගන්න. ඊළඟ ස්වයංක්‍රීය දොර ආගුල් වල තියෙන්නේ විද්‍යුත් චුම්බක. ඊළඟට විද්‍යුත් දොඹකරය. අර යකඩ කෑලි එහෙම ඕනේව අරගන්න තියෙනවා විද්‍යුත් දොඹකරය. එයා යකඩ කෑලි තියෙන තැන් වලට ගිහලා ස්විච් එක දාමම යකඩ ගිහලා කරකර රත් ගාලා ඇරෙනවා. ඒක උස්සගෙන ගිහලා ඕන තැනක ස්විච් එක ඕෆ් කරු ගමන් යකඩ ටික හැරෙනවා. එහෙනම් විද්‍යුත් දොඹකරය කියන එකේ තියෙන්නේ විද්‍යුත් චුම්බක. හරි එහෙනම් විද්‍යුත් චුම්බක වාදන අවස්ථා තියෙනවා විදුලි තියෙනවා. ඊළඟ ප්‍රත්‍යවර්ත ධාරා විදුලි මෝටරය, විදුලි පංකාව තියෙන එක. ඊළඟ විදුලි බලාගාරවල තියෙන ඩයිනමෝවේ. ඊළඟට ස්වයංක්‍රීය දොර ආගුල් වල තියෙන විද්‍යුත් චුම්බක. ඊළඟට විද්‍යුත් දොඹකරය. විදුලි දොඹකරයේ තියෙන්නේ විද්‍යුත් චුම්බක. හරි. ඒ විද්‍යුත් චුම්බක වල භාවිත වන අවස්ථා. හරි ඒකත් ඉක්මනට ලියාගමු. ඔය මම පස්වෙනි එකට දැම්මා තිතක් තියලා හිස්තනක් තිබ්බා. ඒකට ලියා ගන්න ඕනේ විදුලි දොඹකරය. විද්‍යුත් චුම්බක වල භාවිතයන් කියන තැන අන්තිමට පස්වෙනි කරුණ විදියට දැම්ම එක. ඒකට ලියා ගන්න විදුලි දොඹකරය. හරි. අපි දැන් බලමු මේ විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාව වැඩි කරගන්නේ කොහොමද කියලා. මේ විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඔතන පොටවල් ගන්න වැඩි කරොත්. දැන් මෙතන මම පොටවල් 150ක් විතර ඔතලා තියෙනවා. මට පුළුවන් නම් මෙතන පොටවල් 5000ක් විතර ඔතන්න මෙයාගේ ප්‍රබලතාව තව වැඩි වෙනවා. පොටවල් ලක්ෂයක් ඔතන්න පුළුවන් නම් තව වැඩි වෙනවා. පොටවල් මිලියනයක් ඔතන්න පුළුවන් නම් තව වැඩි වෙනවා. එහෙනම් චුම්බකයේ ප්‍රබලතාව වැඩි කරන්න පුළුවන් ඔතන කම්බි පොටවල් ගන්න අනුව. කම්බියේ මහත අනුව නෙමෙයි. හරි කම්බියේ මහත කියන එක බලපාන එක දැනට ඔයාලට කියලා දෙන්නේ නැහැ. ඔතන පොටවල් ගන්න කියලා මතක තියාගන්න. කම්බියේ ඔතන පොටවල් ගන්න වැඩි වෙන්න විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි වෙනවා.
ඊළඟට තමයි මෙයාට සපයන විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව වැඩි වෙන්න ප්‍රබලතාව වැඩි වෙනවා. එහෙනම් ඔන්න විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාව වැඩි කරගන්න පුළුවන් හේතු කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔතනලද පොටවල් ගණන වැඩි කිරීම. දෙවෙනි එක තමයි මෙයාට සපයන විද්‍යුත් ධාරාව වැඩි කිරීම. ඔන්න ඔයාලට 8 වසරට මතක තියාගන්න තියෙන ওই ටික. ඊට අමතරව තව තියෙනවා මොකද්ද? අපි මේ ගන්න මේ යකඩ යන්නේ මේක යකඩ යන්නේ මේක මෘදු යකඩ නෙමෙයිනේ. මෘදු යකඩ හරයක් ගත්තොත් ප්‍රබලතාව වැඩි කරගන්න පුළුවන්. මෘදු යකඩ යනයක් ගත්තොත් ප්‍රබලතාව වැඩි කරගන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තියෙනවා. දැන් මේක මේ තනි යනයක් විදියට ගන්නෙ නැතුව හරිද? තනි යනයක් විදියට ගන්න නැතුව මට පුළුවන් වුණා නම් චූටි කම්බි ගොඩක් අරගෙන කම්බි මිටියක් අරගන්න. ඒ කියන්නේ මේ ඇනේ තනි ඇනේ වෙනුවට මේක තනි ඇනයක් වෙනුවට අර චූටි බකට් කම්බි තියෙන්නේ. ආන් ඒ වගේ කම්බි මිටියක් අරගෙන මේ වගේ ඇනයක් වගේ හදා ගන්නවා මහතර ඔතලා. මෙන්න මෙහෙම මේ ඇන කම්බි ගොඩාක් මෙහෙම එකට ගන්නවා. කම්බි ගොඩාක් එකට ඔහොම අරගෙන ඕම කම්බි ගොඩාක් ගන්නවා එකට ඔහොම. ඔන්නම කම්බි මිටියක් එකට ගන්නවා මෙහෙම. තනි ඇනයක් වෙනුවට සිහින් කම්බි මිටියක් කරන් ඔතලා මේක වටේ ඉතුවනම් අන්න මේ වගේ තනි යකඩ ඇණයකින් ඇණයක් වටා ඔතලා හදාගන්න විද්‍යුත් චුම්බකයට වඩා මෙන්න මෙහෙම කම්බි ගොඩක් මිටියක් වටේ ඔතලා හදන විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි. එහෙම සිද්ධියක් තියෙනවා. අර ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ ට්‍රාන්ස්ෆෝමර් කියලා තියෙනවා පොඩි එක පවර් පැක් වල ඊළඟ චාර්ජර් වල එහෙම තියෙනවා මෙන්න මේ වගේ උපාංගයක්. ඒක මේ දෙපැත්තෙන් කරන්ට් එක දෙන්න තියෙන්නේ. ඒක ඇතුලේ හයි කරලා තියෙන්නේ. මෙහෙම මේ වයර් දෙකක් තියෙනවා මේ පැත්තෙන් වයර් තියෙනවා මේක ඇතුලේ නිකන් කම්බි ගොඩක් උතලා තියෙනවා මේකට කියන්නේ පරිණාමක එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමර් කියලා කියන්නේ. මෙන්න මේකේ ඇතුලේ තුනී යකඩ තහඩු ගොඩාක් මිටියක් තියෙනවා. යකඩ තහඩු මිටියක් තියෙනවා. ඒ යකඩ තහඩු මිටිය තමයි විද්‍යුත් චුම්බකයේ බවට වත් වෙන්නේ. අර වලගේ ටියුට් එකේ ඒකේ රූපකතරම් කීපයක්ම දාලා තියෙනවා. ඒක නිකමට මතක තියාගන්න. ඔයාලට විභාගෙට මතක තියාගන්න ඕනේ විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි වෙන්න හේතු දෙකයි. එකක් තමයි ඔතනලද පොටවල් සංඛ්‍යාව. දෙවෙනි එක යාට සපයන විද්‍යුත් ධාරාව. ඕනේ නම් තුන්වෙනි එකක් විදිහට මතක තියාගන්න මේ ඔතන හරය. මේකට කියන හරය කියලා. මේ ඔතන කම්බිර කියන්නේ ඇනේට කියන හරය. මේ හරය මෘදු යකඩ හරයක් නම් ප්‍රබලතාව තව ටිකක් වැඩි වෙනවා. එනමුත් ඔන්න අද අපි භූ චුම්බකත්වය ගැන ඉගෙන ගත්තා. ඊළඟට ස්ථිර චුම්බක తాවකාලික චුම්බක ඉගෙන ගත්තා. ඊළඟට ස්ථිර චුම්බක හදන විදිහ ඉගෙන ගත්තා. ඊළඟට తాවකාලික චුම්බක හදන විදිහ ඉගෙන ගත්තා. ඊළඟට විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාව අඩු කරන්නේ කොහොමද වැඩි කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. විද්‍යුත් චුම්බක හා ස්ථිර චුම්බකවල භාවිත ඉගෙන ගත්තා. අපි අද පාඩම ඉවර කරා. අපි ලබන සතියේ විද්‍යුත් ධාරාව ගැන ධාරා විද්‍යුතය කියන වැදගත්ම පාඩම අපි ඒක ලබන සතියේ පටන් ගන්නවා. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක් අයුබෝවන්.